සෝරි මේ මගේ කලින් මොකක් හරි Chrome එකේ අවුලක් හින්දා මේ සවුන්ඩ් එක උන්නේ නැත්තේ. දැන් හරි. දැන් කරමු කොහමද? කොට එන හරි කොට හරි. එතකොට මේ ගිය සතියේ අපි කතා කළා ස්පැනින් ට්‍රී ගැන එහෙනම් පොඩ්ඩක් ඉතින් අතරම පොඩ්ඩක් නතර ගන්න වුණා මට ඇල්ගොරිතම් ටික කරලා පෙන්නන්න බැරි වුණා. ඒ නිසා අද පොඩ්ඩක් උඩින් කියලා දෙන්න ඉස්සෙල්ලාම ස්පැනින් ට්‍රී එක මොනවද ඒ තියරටික් කියලා ඉවරලා කෙලින්ම ඉම්ප්ලිමන්ටේෂන් වලට යමු. අද ගොඩක් කෝඩිං ටික වැටික් කරලා දාමු මේ තියරි කලින් සතියත් කරපු හින්දා පොඩ්ඩක් මම නිකන් උඩින් කියාගෙන යන්නම් ඒක. එතකොට ස්පැනින් ට්‍රී. එතකොට ස්පැනින් ට්‍රී එක කියන්නේ ඒක ග්‍රාෆ් එකක තියෙන සබ්සෙට් එකක්. හරි. ඒ කියන්නේ අපි ගමු මේ ග්‍රාෆ් එක ගමු. අපි හිතමු මොකක් හරි ග්‍රාෆ් එකක් තියෙනවා නම් v කියලා නෝඩ් ගන්නකුයි e කියලා edges ගන්නකුයි ඊළඟට ස්පැනින් ට්‍රී කියන්නේ මේ ග්‍රාෆ් එකේ මෙම්බර් කෙනෙක් වගේ. එහෙම නැත්නම් එයාගේ සබ්සෙට් එකක් වගේ. හරි. එතකොට මේ ස්පැනින් ට්‍රී එකට තියෙන්නේ v නෝඩ් sorry මේ ස්පැනින් ට්‍රී එකට මේ ස්පැනින් ට්‍රී එකට නෝඩ් v ගානම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ vertex ඒ තියෙන ගානම තියෙනවා. graph එකේ තියෙන ගානම. හැබැයි edges අඩුයි. අනිවාර්යෙන් edges අඩු වෙන්න ඕනේ නැතුව ස්පැනින් ට්‍රී එක හැදෙන්නේ නැහැ. අපි හිතමු e note වගේ ගානක් කියලා. හරි. ඒතර මේ e note කියන edges ගාන තීරණය වෙන්නේ ස්පැනින් ට්‍රී එකේ තියෙන edges ගාන අනුව. එතකොට අපි පස්සේ කතා කරනවා මිනිමම් ස්පැනින් ට්‍රී කියලා එකක්. ඒතර මිනිමම් ස්පැනින් ට්‍රී වල නම් මේ e note එක තීරණය වෙන්නේ අදාළ edge එකේ weight එක අනුව. හරි. ස්පැනින් ට්‍රී වල නම් එහෙම විශේෂත්වයක් නැහැ. අපිට ආබිටරි ඕන එකක් ගන්න පුළුවන්. ස්පැනින් ට්‍රී වල තියෙන එකම ලක්ෂණය මේ ඔක්කොම අපි කියන්නේ vertex කියලා. vertex ඔක්කොම අඩුම edges ගානකින් connect වෙන්න ඕනේ. ස්පැනින් ට්‍රී වල නම් හරි. එතකොට ඔයාලට මෙහෙම connect කරන්න පුළුවන්. නැත්නම් මෙහෙම ඕන විදිහකට connect කරන්න පුළුවන්. හරි. එතකොට ස්පැනින් ට්‍රීස් පාවිච්චි වෙන ඇප්ලිකේෂන්ස් මේවා තමයි. civil network planning ඔන්න ඔය ටික. මම මේවා දන්නේ නැහැ කොහොමද මේවා ප්‍රැක්ටිකලි අපි පාවිච්චි කරන කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. අපිට තියෙන ඇල්ගොරිතම් ටිකයි මේ පාර්ට් ටිකයි අපි බලමු. හරි. දැනට මේක මතක තියාගන්න මේවා තමයි ඇප්ලිකේෂන්ස් කියලා. ඒක පාවිච්චි වෙන්නේ කොහොමද කියන්න විස්තර ගන්න ටිකක් අමාරුයි මම විශේෂයෙන් දන්නේ නැහැ. ඇල්ගොරිතම් ටිකට යමු. ඇල්ගොරිතම් දෙක ගැන කතා කරන්න කලින් ඉස්සෙල්ලාම බලමු මිනිමම් ස්පැනින් ට්‍රී එකක් කියන්නේ මොකක්ද කියලා. ඒක ගිය සතියේ මම මේ කිව්වා මිනිමම් ස්පැනින් ට්‍රී එකදී අපි කරන්නේ අඩුම weight එක හැදෙන edges set එක හොයා ගන්නවා. එතකොට edges set එකෙන් හැදෙන ට්‍රී එක නැත්නම් edges වලින් හැදෙන ස්පැනින් ට්‍රී එක මිනිමම් ස්පැනින් ට්‍රී එක. හරි. එතකොට දැන් අපි මොකක්ද මේ ස්පැනින් ට්‍රී එක ගත්තොත් පොඩ්ඩක් නේ මේ ස්පැනින් ට්‍රී එක ගත්තොත් ඒකේ weight එක 10 7යි 17යි ඒ වගේ මේ ඔක්කොම weight වෙනවා අපිට 22 25 වගේ එනවා. ඒතර මේකෙන් අඩුම weight එක එන්නේ මෙතනදී. මෙන්න මෙතනදී මේ ස්පැනින් ට්‍රී එකේදී. එහෙනම් මේක තමයි මිනිමම් ස්පැනින් ට්‍රී එක. හරි. මිනිමම් ස්පැනින් ට්‍රී එකේදී විශේෂත්වයකට ආවේ අපි weight එක සලකලා බලනවා. weight එක සලකන ස්පැනින් ට්‍රී එකක් මිනිමම් ස්පැනින් ට්‍රී එකක්. හරි. එතකොට මේ දෙක තමයි අපිට තියෙන ස්ටෑන්ඩඩ් ඇල්ගොරිතම් දෙක. එකක් ප්‍රයිම්ස් ඇල්ගොරිතම් එක අනිත් එක ක්‍රුස්කල්ස් ඇල්ගොරිතම් එක. මට මතක විදිහට මේක අපිට ලැබ් ෂීට් දෙකේ හරි තුනේ හරි දුන්නා මට මතක නැහැ කොහොම හරි. අපිට ස්පැනින් ට්‍රී එකක් හදන්නයි මිනිමම් ස්පැනින් ට්‍රී එකක් හදන්න ඇල්ගොරිතම්ස් ලියන්න කිව්වා. හින්දා ඔයගොල්ලෝ මේ දෙක දැනටමත් දන්නවා ඇති. කොහොමද මම මේ දෙක තියරිස් ටිකයි ඇප්ලිකේෂන් ටිකයි කියන්නේ ඉම්ප්ලිමන්ටේෂන් එකයි පෙන්වන්න. හරි. එතකොට ප්‍රිම්ස් ඇල්ගොරිතම් එක ගත්තොත් පොඩියට කිව්වොත් මේ වගේ කියන්නේ ප්‍රිම්ස් ඇල්ගොරිතම් එක සාමාන්‍යයෙන් ඒකේ ඉම්ප්ලිමන්ටේෂන් එක ලේසි. හරි. ඒ කියන්නේ C++ හරි Python හරි කෝඩ් එකක් ඔයාලා ලියනවා නම් ප්‍රිම්ස් ඇල්ගොරිතම් එකට
ඒක ලේසි. ඒ කියන්නේ ඇල්ගොරිතම් එකම හැම කන්වර්ට් කරන්න පුළුවන් කිසිවක් නැතුව. හැබැයි ක්‍රුස්කර්ස් ඇල්ගොරිතම් එක ලේසි. ඉම්ප්ලිමන්ටේෂන් එක අමාරුයි. හරි. ක්‍රුස්කර්ස් ඇල්ගොරිතම් එක ගොඩක් දේවල් හිතන්න තියෙනවා. එතකොට ඒ හිතන්න ඕන ඔක්කොම දේවල් අපි ඊසති කළා. ඊසතිට කලින් සතියේ. එතකොට ඒ මොනවද කියන්නම් ඒ එතනට ආවහම දැන් මතක තියාගන්න මේකෙන් ලේසි සාමාන්‍යයෙන් ප්‍රිම්ස් ඇල්ගොරිතම් එක. හරි. එතකොට අයිස්ප්ලේන් ට්‍රී එකක් කොහේ හරි වහන්න ඕන වුණොත් වඩා හොඳයි ප්‍රිම්ස් ඇල්ගොරිතම් පාවිච්චි කරන්න පුළුවන් නම් ක්‍රුස්කර්ස් යන්න පුළුවන් ඒත් කමක් නැහැ. හැබැයි ක්‍රුස්කර්ස් අමාරුයි. හරි. කොහොම හරි මේ දෙකම ඇවිල්ලා ග්‍රීඩි ඇල්ගොරිතම්ස්. හරි. මේ ග්‍රීඩි ඇල්ගොරිතම්ස් කියන ටර්ම් එක ගොඩක් තැන්වලදී අපි පාවිච්චි කළා. එතකොට මේ ග්‍රීඩි ඇල්ගොරිතම් එකක් කියන්නේ it's an algorithmic strategy that makes the best and optimal solution at each atomic step හරි in order to give the most optimum solution හරි ඒ කියන්නේ අපි ගමුකෝ මොනවා හරි තියෙන ස්ටෙප්ස් ටිකකින් තියෙන වඩාම සුදුසු ස්ටෙප් එක පළවෙනි ගමනම හොයලා දෙනවා නම් අපි හිතමුකෝ මේක තමයි ඔප්ටිමම් ස්ටෙප් එක කියලා. ඒතර අපි හිතමු තව මේ වගේ ස්ටෙප්ස් තියෙනවා කියලා. මේ නිකන් ඔය ඩයග්‍රෑම් එකක් අඳින්න. ඒතර මේ වගේ ස්ටෙප්ස් තියෙනවා නම් අපි හිතමු මම මේ කළු පාටින් ඇඳ දෙක තමයි ඔප්ටිමම් සොලියුෂන් එක කියලා. හරි. ඔප්ටිමම් සොලියුෂන් එක. එතකොට මේ ඔප්ටිමම් සොලියුෂන් එක පළවෙනි ගමනම අපි කියමු ෆස්ට් යිටරේෂන් කියලා. පළවෙනි ගමනම අපිට හරියට හොයලා දෙනවා නම් ඒ වගේ ඇල්ගොරිතම් එකක් ග්‍රීඩි ඇල්ගොරිතම් එකක්. හරි. අර පළවෙනි ගමනම කියන කතාව තියෙන්නත් ඕනේ. ඔප්ටිමම් සොලියුෂන් එක දෙනවා කියන කතාවක් තියෙනවා. හරි. ඒකයි මේකට ග්‍රීඩි ඇල්ගොරිතම් කියලා කියන්නේ. ඒක ටර්ම් එක. ඒතර මේ ප්‍රයිම්ස් එකයි ක්‍රොස්කලුයි දෙකම ග්‍රීඩි ඇල්ගොරිතම්. එතකොට ප්‍රිම්ස් ඇල්ගොරිතම් එක ගත්තොත් මේක අපි මුලින්ම කරන්න ඕන ස්ටෙප්ස් ටිකක් තියෙනවා. මේ ස්ටෙප්ස් ටික කරාට පස්සේ ගොඩක් වෙලාවට මිනිමම් ස්පැන් ටික හැදෙනවා. එතකොට ඒකේ හැදෙන වැරදි ඒ කියන්නේ ඒකට අපි කියන්නේ වැරදි ස්පැන් ට්‍රී එකක් හැදෙන එක නතර කරන්න අපි මෙන්න මේ ස්ටෙප්ස් ටික පාවිච්චි කරනවා. හරි. ඒක එහෙම හිතා ගන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලෝ හිතන්නකෝ මේක තමයි ඇල්ගොරිතම් එක කියලා හිතන්නකෝ. ඒතර හරි. ඒතර අපි මුලින්ම කරන්නේ මොකක් හරි graph එකක් තියෙනවා නම් ඒ graph එකේ තියෙන loops නැත්තම් parallel edges ඒ ඔක්කොම අයින් කරනවා. හරි. මම ඔක්කොම විස්තර ගන්නම්. මම නිකන් පොඩ්ඩක් මේ උඩින් යන්නේ මේක. හරි. ඊළඟට අපිට ඕන root එකකින් පටන් ගන්න පුළුවන්. හරි. ප්‍රිම්ස් ඇල්ගොරිතම් එක. ඊළඟට අපි මේ හැම edges එකටම අදාළව least cost එක තියෙන edge එක තොර එකතු කර යනවා. එතකොට අන්තිමේදී අපිට ස්පැනින් ට්‍රී එකක් හම්බ වෙනවා. මිනිමම් ස්පැනින් ට්‍රී එක. දැන් බලමු මේක වෙන්නේ කොහොමද කියලා. හරි. අපි හිතමු අපේ ඉනිෂියල් graph එක මෙන්න මේ වගේ එකක් කියලා අපි හිතමු. ඒතර ඒකේ loops තියෙනවා. හරි. මේ තියෙන loops. ඊළඟ parallel edges තියෙන්නත් පුළුවන්. අපි හිතමු parallel edge එක කියන්නේ මෙන්න මේ වගේ edge එකක්. ඒ කියන්නේ දැන් මේ graph එක නම් මම undirected පාවිච්චි කරලා තියෙන හින්දා මේකේ ඔක්කොම edges ටික parallel වගේ ගන්න පුළුවන්. අපි නිකන් පොඩ්ඩක් ඔයගොල්ලෝ උලින් හිතා ගන්නකො මේක undirected නෙමෙයි directed graph එක කියලා හිතා ගන්නකො. හරි. නැත්තම් පොඩ්ඩක් වැඩි පැටලෙයි. මොකද undirected edge එක කියන්නේ මෙහෙම නම් ඒ edge එක අපි පහක් කියලා represent කළොත් ඒ කියන්නේ මේ පැත්තටත් පහක් තියෙනවා මේ පැත්තටත් පහක් තියෙනවා කියලා නේ. ඒතර ඒ වගේ edge එකක් තමයි සාමාන්‍යයෙන් parallel edge එක කියලා කියන්නේ. ඒතර අපි minimum spanning tree එක හදද්දී අපි සලකලා බලන්නේ direction එක නෙමෙයිනේ. අපි සලකලා බලන්නේ හදන්න පුළුවන් අඩුම weight එක තියෙන tree එකනේ. ඒතර අපි ඒ වගේ තැනකදී මෙන්න මේ වගේ parallel edges අයින් කරලා දානවා. හරි. ඒක කතන්දරය තමයි මෙතන කියන්නේ. ඒතර points දෙකක් තියෙනවා. එකක් parallel edge අයින් කරන්න ඕනේ. අනිත් එක loops අයින් කරන්න ඕනේ. හරි. ඇල්ගොරිතම් එකෙන් තමයි ටික කරන්න ඕනේ අපි. හිතන්නකෝ අපි loops parallel edge ඔක්කොම අයින් කළා කියලා. එතකොට අපිට මේ වගේ graph එකක් එනවා. දැන් අපි පටන් ගන්නවා කැමති node එකකින්. හරි. එතකොට මේ node එක තමයි root node එක වෙන්නේ. ඔයාලට කැමති node එකකින් පටන් ගන්න පුළුවන්. C B
නැත්තම් EF කැමතිකින් පටන් ගන්න පුළුවන්. හිතන්නකෝ මම පටන් ගන්නේ 7න් කියලා. දැන් මම 7න් පටන් ගන්නවා නම් අපි ඉස්සෙල්ලාම බලනවා මේ 7ට සම්බන්ධ වෙලා තියෙන නෝඩ්ස් මොනවද කියලා. ඒතර 7 සම්බන්ධයි වැරදුනා මේ C කියන නෝඩ් එකට සම්බන්ධ නෝඩ්ස් මොනවද කියලා බලන්න. ඒතර A සම්බන්ධයි E සම්බන්ධයි. ඒතර මෙතන නම් weight එක 7යි. මෙතන weight එක 8යි. දැන් අපි තෝරන්න ඕනේ අඩුම weight එක. අඩුම weight එක වෙන්නේ 7නේ. දැන් අපි 7 තෝරනවා. ඔන්න බලන්න දැන් මේ කොළ පාටට ඇඳින්නේ මේ මොකද්ද මේ මිනිමම් ස්පැනින් ට්‍රී එක. හරි. ඔයගොල්ලන්ට මතකද දන්නේ ලෙක්චර් එකේදී කිව්වා මේ මිනිමම් ස්පැනින් ට්‍රී කියන්නේ grow වෙන ට්‍රී එකක් කියලා. ඒ කියන්නේ එක එන්න grow වෙනවා. එහෙනම් එයා එජ් හොයා ඇඩ් කර ඒ අදාළ තැන් වලට එකතු කරද්දී මේ මිනිමම් ස්පැනින් ට්‍රී එක එන්න grow වෙනවා. හරි. එතකොට ඒ behavior එක තමයි මෙන්න මෙතන වෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම අඩුම එක තේරුවා අඩුම එක ස්පැනින් ට්‍රී එකට ඇඩ් කළා. හරි. ඔයාලා හිතන්න මේ අලු පාටට තියෙන ඩිෆෝල්ට් graph එක කියලා හිතන්න. කොළ පාටට තියෙන්නේ මිනිමම් ස්පැනින් ට්‍රී කියලා හිතන්න. නැත්නම් grow වෙන මිනිමම් ස්පැනින් ට්‍රී එක. හරි. ඊළඟට දැන් බලනවා A වලට සම්බන්ධ මොනවද කියලා. හරි. එතකොට A වලට සම්බන්ධයි මේක සම්බන්ධයි. හරි. හැබැයි අපි එහෙමයි කියලා මේ දෙකෙන් විතරක් අඩුම weight එක තියෙන එක තෝරන්නේ නැහැ. දැන් මෙතන weight එක නම් 6යි, මෙතන weight එක නම් 3යි. එහෙමයි කියලා අපි දැන් මෙතන නම් අපිට කෙලින්ම තෝරන්න පුළුවන්. හැබැයි අපි හැම වෙලේම previous edges ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ 7 කියන edge එක විතරනේ අපි පාවිච්චි කළේ. අපි 8 කියන edge එක පාවිච්චි කළේ නෑනේ. එතකොට බැරි වෙලාවත් අපි හිතමුකෝ මේ මෙතන 8 කියන weight එක 1 කියලා හිතමුකෝ. බැරි එක නම් උතර මේක ගන්න පුළුවන් අපිට මිනිමම් weight එකක් විදිහට. උතර බැරි වෙලාවත් ඒ උදාහරණ ගැලපෙන්නේ නැහැ මෙතන 7යිනේ නේ. කොහොමද මට කියන්න ඕනේ අපි මෙහෙම grow කරගෙන ගියා කියලා අපි මෙන්න මේ වගේ edges මග හරින්නේ නැහැ. හරි. අපි ඒවත් check කරලා බලනවා මේ වලත් අඩු weight එකක් තියනවාද කියලා. හරි. ඒ කියන්නේ දැන් මෙතනදී නම් දැන් ඔන්න 7 add කරලා තියෙනවා. දැන් A වලට අදාළ වෙන්නේ 6යි 3යි. හැබැයි අපි 8ත් බලනවා. ඒතර මේ තුනෙන් අඩුම එක මොකද්ද? අඩුම එක 3. අඩුම එක 3 නම් අපි ඒක මිනිමම් ස්පැනින් ට්‍රී එක ඇඩ් කරගත්තා. ඊට ඒක ඇඩ් කරගත්තා කියලා නෝට් කරගත්තා. එහෙම නැත්නම් අපි මේවා රිපීට් වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේ ජස්ට් රිපීට් වෙන්න පුළුවන්. හරි. අන්න දැන් ඊළඟට ඊට සම්බන්ධ මොනවද කියලා බලමු. ඒතර ඊට 8 සම්බන්ධයි 3 සම්බන්ධයි. ඒතර ඔන්න දැන් මම 8 සලකනවා 6 සලකනවා 5 සලකනවා 3 සලකනවා. මොකද ඒ ටිකනේ සම්බන්ධ වෙලා තියෙන්නේ නේ. C වලින් 7 මම සලකන්නේ නැහැ. මොකද ඒක දැනටමත් ඇඩ් කරලා තියෙන්නේ. 3 සලකන්නේත් නැහැ. ඒකත් ඇඩ් කරලා තියෙන්නේ. 8 ඇඩ් කරලා නැහැ. 6 ඇඩ් කරලා නැහැ. 5 ඇඩ් කරලා නැහැ. 3 ඇඩ් කරලා නැහැ. එහෙනම් ඒ හතරෙන් අඩුම weight එක තෝරනවා. අඩුම weight එක තමයි 3. එතකොට ඒක මිනිමම් ස්පැනින් එකට ඇඩ් කරගත්තා. තව යනවා. ඊළඟට දිගට මේ කතන්දරේ රිපීට් කරන්න ඕනේ. එතකොට දැන් E වල නම් අපි මේක F වල නම් මේ edge එක සලකනවා මේ edge එක සලකනවා මේක ඒ ටික තමයි 8යි 6යි 5යි 2යි 2යි. ඒතර මේ දෙකෙන් අඩුම weight තින්නේ මෙන්න මේ edges දෙකට. ඒතර අපිට කැමති එකක් තෝරන්න පුළුවන් ආබිටරි එක. පාට කැමති නම් මේක තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක තෝරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. හිතන්න මම මේක තේරුවා කියලා. එහෙනම් මම මේක මිනිමම් ස්පැනින් එකට ඇඩ් කරනවා. ආපහු iteration එකක් යනවා. ඒ iteration එකේදී අපි සලකන්නේ 8යි 5යි 6යි 5යි 2යි. ඒතර 8යි 6යි 5යි 5යි දෙකෙන් අඩුම එක මොකක්ද? අඩුම එක 2. එහෙනම් දෙක මෙකට ඇඩ් කරලා. ඇඩ් කරාම ඔක්කොම notes ටික දැන් කලර් වෙලා යන්නේ. ඔක්කොම notes ටික කලර් වෙලා කියන අපි ඔක්කොම notes ටික විසිට් කරලා. ඒතර හැම node එකම විසිට් කරලා නම් අපි ඒ විසිට් කරන හැම පාරකම තේරුවේ අඩුම weight එක තියෙන edge එක නම් අන්තිමේදී අපිට ලැබෙන්නේ මොකද? අන්තිමට ලැබෙන්නේ minimum spanning tree එක. හරි. Prim's algorithm එකෙන් කියන්නේ ඒක තමයි. සමහර වෙලාවට Prim's algorithm එක ටිකක් tricky වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන මොකක් හරි branch එකට ගියාම ඒ branch එකට අදාළ දේවල් ගැන හිතලා algorithm එක perform කරනනේ. ඒ මෙතන එහෙම වෙන්නේ නැහැ. මෙතන අපි
මේ බ්‍රාන්ච් එකේ නම් ඉන්නේ අපි තමයි. අපි ඉන්නේ මේ බ්‍රාන්ච් එකේ නම් අපි එහෙමයි කියලා මේ බ්‍රාන්චස් නොසලකා හරින්නේ නැහැ. මේ බ්‍රාන්ච් එක ගැනත් හිතනවා මේ බ්‍රාන්ච් එක ගැනත් හිතනවා. හිතලා ඉවරලා මම මේ බ්‍රාන්ච් කියන වචنين කියන්නේ එජ් එකක් ඈ. එජ් කියලා මම කියන්නම්. එහෙම එජ් ගැන හිතලා අඩුම weight එක තියෙන එජ් එක තෝරගන්න. හරි. ඒතර ප්‍රීම්ස් ඇල්ගොරිතම් එකේදී අපි එකක් vertex ගැන හිතන්න ඕනේ. මොකද vertex ඔක්කොම ටික විසිට් කරලා ඉවර වුණාම තමයි ඇල්ගොරිතම් එක දාන්න. ඊළඟට අපි හිතන්න ඕනේ edges ගැනනේ. මොකද edges වලින් අපි minimum spend එකට add කරපුවා පස්සේ add කරන්නේ නැහැනේ. එහෙනම් අපි edges උත් කොහේ හරි note කරලා එහෙම නැත්නම් edges ගැනත් කොහේ හරි information එක save කරලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් වැඩි වර්ධින්න පුළුවන්. එතකොට ප්‍රීම්ස් ඇල්ගොරිතම් එක කියන්නේ ඒක තමයි. හරි. ඒතර අපිට අන්තිමේදී මම ෆයිනල් MST එක හම්බ වෙනවා. ඒතර මේක මම ගිය සතියේ පැය භාගයක් විතර මම විස්තර කළා. හින්දා මම පොඩ්ඩක් මේක උඩින් ගියේ අද ඒකයි. එහෙනම් එතන මේකට ස්පෙන්නින් ට්‍රී එකක් කියන්නේ මෙන්න මේ වගේ මේක ට්‍රී ස්ට්‍රක්චර් එකක් විදිහට රිප්‍රසන්ට් කරන්න පුළුවන් ඉන්න හරි. මේක graph එකකින් තමයි derive කරලා ගන්නෙ. හැබැයි ඒක derive වෙන්නේ ට්‍රී එකක් විදිහට. හරි. ඒක binary tree එකක් වෙන්නම ඕනේ නැහැ. binary search tree එකක් වෙන්නම ඕනේ නැහැ. නැත්නම් binary tree එකක් වෙන්න ඕනෙත් නැහැ. AV tree එකක් වෙන්න ඕනෙත් නැහැ. එහෙම especially මුකුත් දෙයක් නැහැ. හැබැයි ඒක කොහොමද tree එකක්. හරි normal tree එකක්. හරි එහෙනම් මේකේ implementation එක බලමු. එතකොට ඉස්සෙල්ලා හදමු හරි. අපි ඉස්සෙල්ලාම ස්ටෑන්ඩඩ් ලයිබ්‍රරිය ඉන්ක්ලූඩ් කරගන්න ඕනනේ. අපි හිතමු iOS tree. මේ වෙනස් වෙන්නේ නැහැ නේද කොහොමත් අපි කලින් කරපු ඒ ටිකම තමයි මේ කරන්නේ. graph එක හදාගන්න එක. අපිට functions දෙකක් ඕන වෙනවා. මේ ඔක්කොම කලින් සතිය වල කළා ඈ. function එකක් මේ කියන්නේ edge එක add කරන්න function එකක් ඕනේ. ඊළඟට graph එක display කරන්න function එකක් ඕනේ. ඊළඟට primes algorithm එකට functions ඕනේ වෙනවා. ඒතර අපි ඉස්සෙල්ලාම graph එක හදාගෙන ඉන්න බෑනේ. graph එක හදාගෙන ඉන්න නම් අපි ඉස්සෙල්ලාම add edge function එකයි ඊළඟට හදපු graph එක display කරන්න ඕනේ නම් අපි එහෙම display කියලා function එකකුයි හදාගමු. ඊළඟට driver function එක කොහොමද එපෑනේ. main එක කොහොමද හදාගමු. එතකොට අපි හිතමු අතර මට පුළුවන් එක්කෝ මේකට link list පාවිච්චි කරන්න. එහෙම නැත්නම් adjacency matrix එක. මම මේක adjacency matrix වලින් කියන්නම්කෝ මොකද ඒකද වැඩි ලේසි. adjacency matrix එකකින් පාවිච්චි කරන්න හරි. එතකොට අපි හිතමු කොහොම එකක්. ඒතර මේක 2D matrix එක ගන්නනේ. එහෙනම් මම මෙහෙම 10 10 matrix එකක් ඉස්සෙල්ලාම හදා ගන්නවා. ඒතර මෙතනදී නම් මට පාවිච්චි කරන්න පුළුවන් maximum vertex 10යි. 100ක් දුන්නොත් maximum 100ක් පුළුවන්. හරි. ඒතර ඒක වෙනස් කරගන්න යමුතින්. UNP උකට U කියන තැනට sorry UV කියන තැනට නේ. UV කියන තැනට අපි weight එක දානවා. එහෙනම් weight එක මම මෙහෙම ගන්න ඕනේ. ඒතර මේ U කියන්නේ එක node එකක්, V කියන්නේ තව node එකක්. ඒ දෙක cross වෙන තැනට අපි weight එක දානවා. හරි. මේවා අපි කලින් සතිය වල කළා ඔක්කොම හරි.
එතකොට ඕන නම් මේක සිමෙට්‍රික් කරන්න. කියන්නේ අන්ඩිරෙක්ටඩ් graph එකක් කරන්න එන මෙහෙම සිමෙට්‍රික් කරා නම් හරි. view දාලා සිමෙට්‍රික් කළා නම් දැන් අන්ඩිරෙක්ටඩ් graph එකක් හැදෙනවා. හරි. එතකොට ඔයාට ඕන නම් මේක ඩිස්ප්ලේ කරන්න අපි පාවිච්චි කරන්න ඕනේ pointers. sorry pointers නෙමෙයි for loop දෙක. pointers පාවිච්චි කරන්න වෙන්නේ අපි adjacency list එකක් පාවිච්චි කළා. හරි. දැන් මෙතෙන්දී පාවිච්චි කරන්නේ 2D array එකක් නෙනේ. 2D matrix එක ගන්න. එහෙනම් 2D array එකක් කිව්වොත් කමන්නේ. එහෙනම් for loop දෙකයි පාවිච්චි වෙන්නේ. පළවෙනි එක හිතමු අපි int I වලින් පටන් අරන් අපි හිතමු අපේ vertex ගාන යන්නේ 1 ඉඳන් කියලා. ඒතර අපි කොච්චරක් print කරන්න ඕනද කියලා මෙයාට කියන්න ඕනේ. එහෙනම් අපි එක පැරාමීටර් එකක් විතර මෙතනින් පාස් කරන්න ඕනේ. එච්චර vertex ගානක් print කරන්න කියලා. එතකොට ඒ vertex ගාන මම මෙතන save කරලා තියාගන්නත් ඕනේ. මම කොච්චරක් vertices පාවිච්චි කරනවද කියලා. අපි මේ graph එකේ නම් vertices මම හිතන්නේ ගොඩක් පාවිච්චි කළා. දැනට අපි හිතමුකෝ අපි 3ක් වගේ පාවිච්චි කරනවා කියලා හරි. එතකොට i++. ඒතර ඔය වගේම තව iterate එකක් යනවනේ. හැබැයි එතනදී අපි variable එක වෙනස් කරන්න ඕනේ. නැත්තම් වැඩි වර්ධිනවන්නේ. ඊළඟට අපිට matrix එක මෙහෙම cout කරන්න පුළුවන්. ඒ අදාළ තැන. මෙතන නම් i, මෙතන නම් j. ඕනනම් අපිට ස්පේස් එකක් වගේ තියාගන්නත් පුළුවන්. ඊළඟට හැම ලයින් එකක් ගානම අපි end line එකක් දාමු. ඒතර කමෙන්ට් එක ලස්සනට print වෙනවානේ. එතකොට අපි හිතමු vertices 3ක් තියෙන මොකක් හරි graph එකක් හිතමු. මොනවාගේ එකක්ද? අපි හිතමු 1 2 3 කියලා vertices 3ක් තියෙනවා. හරි. ඊළඟට හිතමු අපිට හිතාගන්න බෑ මම නිකන් මෙහෙම අදින්නම් 1 2 ඊළඟට 1 3 ඊළඟට 2 3 වගේ එක. දැන් මේක ඇවිල්ලා මං යන්දී නම් directed හැබැයි මම මෙතෙන්දී uv කියලා දෙකක් දාන හින්දා මේක ඔටෝමැටිකලිම undirected වෙනවා. හරි. එහෙනම් ඒක අපි වැඩි හිතන්න ඕනේ. අපි කොහොම හරි මේ nodes ටික ගන්නට represent කරමු. අපි හිතමු මේකේ weights මම හිතන්නේ මේක 4යි. මේක අපි හිතමු 10ක් වගේ. මේක 8ක් වගේ. හරි. දැන් මේක අපි මෙතන represent කරමු. මේ ඔක්කොම කලින් සතිය වල කළා ඒක මම කියලාගෙන යන්නේ. ඔව්. 1 2 4. 1 2 කියන එජ් එක නා weight එක 4යි. ඒතර ඒ වගේ 1 3 නේ. 1 3 කියන එකේ නා weight එක 10යි. ළඟට 2 3 2 3 කියන එජ් එකේ නා weight එක 8යි. හරි. ඊළඟට අපිට පුළුවන් මේක ඩිස්ප්ලේ කරන්න. ඉතින් බලමු ඩිස්ප්ලේ කරලා මේක හරියට හැදුනාද කියලා. හරිනේ. උතර මේක නිකන් ස්පේස් එක අවුල් වගේ නම් අපිට දෙන්න පුළුවන් ටැබ් ස්පේස් එකක් නේ. ඊළඟට print කරද්දී අපිට ඕන නම් මේක කියන්න පුළුවන්. අපි print කරන්නේ default graphic කියලා නේ. හරි. graph එක හරි. adjacency matrix එක පාවිච්චි කරේ හරි. මම දැන් තමයි වැඩි. දැන් ඉතින් algorithm එක අපි පාවිච්චි කරලා C++ code එක ලියන්න ඕනේ. හරි අපි ඉස්සෙල්ලාම algorithm එක දිහා බලමු.
ඇල්ගොරිතම් එක. හරි. ඒතර අපි ඇල්ගොරිතම් එකේදී ඉස්සෙල්ලාම පාවිච්චි කරන එජස් ගාන කොහරි තැනක නෝට් කරගන්න ඕනේ. ඊළඟට පාවිච්චි වෙන vertex ගාන කොහරි තැනක නෝට් කරගන්න ඕනේ. ඊළඟට විසිට් කරන හැම vertex එකක්ම අපි විසිට් කළා කියලා නෝට් කරගන්න ඕනේ. විසිට් කරන හැම එජ් එකක්ම අපි විසිට් කළා කියලා නෝට් කරගන්නත් ඕනේ. හරි. ඔය වැඩ හතර කරන්න දෙපේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම හදාගමු boolean variables දෙකක් නේ. අපි හිතමු මම මේ වගේ තැනක් ගන්න. implement primes algorithm හරි. तर මම ඉස්සෙල්ලාම boolean අපි හිතමු visited nodes කියලා මම ගන්නවා ඉස්සෙල්ලාම හරි. visited nodes maximum හරි. ඊට boolean visited node ඔන්න දැන් edges හැබැයි මේ edges ගාන අපි represent කරගන්න ඕනේ 2D array එකක් විදිහට හරි. ඒ කියන්නේ දැන් node ගාන නම් අපි දන්නවනේ කොහොමද 1 2 3 එහෙම යන්නේ කියලා. හැබැයි edge එකක් කිව්වම එහෙම නෙමෙයි. edge එකක් කිව්වම අපි density matrix එකෙන් පෙන්නන්නේ edge එකක් නේ. ඒතර ඒක තමයි 2D array එකෙන් පාවිච්චි කරන්නේ. එතකොට මෙතෙන්ද නම් integer array එකක්. හැබැයි මෙතෙන්ද පාවිච්චි කරන්නේ boolean array එකක්. මොකද අපිට ඕනේ මේක අපි විසිට් කරලාද නැද්ද කියලා මාක් කරගන්න විතරයි නේ. ඒතර විසිට් කරලා නම් අපි 1 කියලා මාක් කරගන්නවා. විසිට් කරලා නැත්තම් බිංදු කියලා මාක් කරගන්නවා. ඊළඟට කොහොමවත් අපිට මේක මේ අපි ගෝවින් ස්පැනින් ට්‍රී එකක් හදන්නේ. එහෙනම් අපි ස්පැනින් ට්‍රී එකටත් ස්පැනින් ට්‍රී එකත් මෙහෙම 2D array එකක් හදාගමු. හරි. ඊළඟට මම මෙහෙම හදාගන්නම් void එකක්. අපි හිතමු primes algo කියලා හරි. එතකොට මම මේ primes algorithm එක ඇතුලේ ඉස්සෙල්ලාම කරන්න වැඩිය මොකද්ද? ඉස්සෙල්ලාම මම මේ boolean arrays දෙකම initialize කරගන්න බෑ 0 වලට නේ. ඒ කියන්නේ මේ false වලට. එහෙම නැත්නම් මේකේ true false mix වෙලා තිබ්බොත් එහෙම අපි algorithm එක run කරද්දී වැඩි අවුල් යනවා. ඒ නිසා මුලින්ම initialization part එක කරන්න ඕනේ. ඒතර ඒක ඉතින් හරිය ලේසි. අපි හිතමු initialize අපි ගමු visited nodes කියලා. ඒතර ඒ වගේම එකක් ඕනේ මට visit මෙතන වරද්දලානේ visited nodes visited edges හරි. ඒ වගේම එකක් ඕනේ අපිට visited edges වලට. ඊළඟට දැන් මේක නම් 1D array ගන්න නේ. ඒ කියන්නේ dimensional එකයි තියෙන්නේ. එහෙනම් අපිට එක false එකක් ඇති. එක for එකක් ඇති. මේක 2D නිසා මේකට අපිට for loop දෙකක් ඕන. ඊළඟට මම මෙතනදී i වගේ එකක් පාවිච්චි කරනවා. අපිට ඕන නම් පුළුවන් එකේ ඉඳන් initialize කරන්න. අපි එකේ ඉඳන් initialize කරමු නේ. මොකද අපි nodes පටන් ගන්න එකේ ඉඳන් i++. එතකොට මේකම මට පාවිච්චි කරන්න පුළුවන් මෙතනටත් ඒකම පාවිච්චි කරන්න පුළුවන් මෙතනට. හැබැයි variable වෙනස් කරන්න ඕනේ. මේ ඔයගොල්ලෝ දන්න නැහැ හින්දා මම මේ වෙකින් කරන් යන්නේ මේවා විස්තර ගන්න ඕනේ නැහැ. ඊළඟට visited node එක පාවිච්චි කළොත් ඒකේ ith position එක මම false කරනවා. ඒතර ඒ වගේ n iterate ගණනක් යද්දී ඔක්කොම ටික false වෙනවා. ඒ ක්‍රමයටම visited edges මම false කරනවා. හැබැයි 2 dimensional හින්දා ij කියලා දෙකක් කොහොම specify කරන්න ඕනේ. ඊළඟට මේ specify කරපු function වල ඇතුලේ මම v කියලා එකක් පාවිච්චි කළා. v කියන්නේ මම කොච්චරක් voices පාවිච්චි කරනවද කියන එක. එතන මම මේක parameter එකක් විදිහට මෙතනින් දෙන්නත් ඕන. හරි. ඊළඟට අපි primes algorithm එක ඇතුලේදී මේ දෙක initialize කරනවා. දැන් initialize කරද්දී මම v pass කරන්න එපා. v කියන්නේ parameter. එහෙනම් මේ parameter එකක් මෙතනටත් මම දෙන්න ඕනේ. primes algorithm එකෙන් මම ගන්න ඕනේ.
ගත්තට පස්සේ මෙහෙම පාස් කරන්න පුළුවන්. මේ පැරාමීටර් එක නැතුව නම් මෙතන පාස් කරන්න බැරි කියලා. මොකද අපි පැරාමීටර් කරන්නේ නැහැනේ ෆන්ක්ෂන් ස්කෝප් එක ඇතුළට. ඔය වැඩේ ඉතින් මේකටත් කරනවා. එතකොට දෙකම ඉනිෂියලයිස් වෙනවා false state එකට. හරි. ඒතර අපි තාම ඔන්න ප්‍රයිම්ස් ඇල්ගොරිතම් එක පටන් ගත්තේවත් නෑ. අපි නිකන් ඒකට ඕන අර බේස්මන්ට් එක හදාගත්ත විතරයි. දැන් තමයි වැඩි. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? දැන් ඇල්ගොරිතම් එක දිහා බැලුවොත් ඔන්න දැන් තමයි වැඩේ තේරෙන්න ඕනේ. හරි. දැන් තමයි ප්‍රයිම් ඇල්ගොරිතම් එක ගැන කියන්නේ. මේ වෙලේ නිකන් කලින් කරපු වැඩ. ඔන්න බලන්න දැන් ප්‍රයිම්ස් ඇල්ගොරිතම් එකේදී අපි හැම වෙලෙම තෝරන්නේ අඩුම weight එක තියෙන edge එක නෑනේ. අපි කොහොම තේරුවත් අන්තිමේදී තෝරන්නේ හැම edge එකම කියන්නේ හැම edge එකේම අඩුම weight එක තියෙන එක තමයි තෝරන්නේ. එතකොට අපි ඒ තෝරන වැඩේ දිගින් දිගටම කරනවානේ. එකපාරක් මේ C කියන node එකට දාලා කරනවා. ඊළඟට A වලට ගියට පස්සේ A node එකට දාලා කරනවා. E කියන node එකට ගියට පස්සේ A node එකට දාලා කරනවා. මෙහෙම කොටම යනවනේ. නෑ වඩා හොඳයි ඔයා වෙන ෆන්ක්ෂන් එක ඩිෆයින් කරගත්තා වෙන තැනක. හරි. මොකද ප්‍රයිම්ස් ඇල්ගොරිතම් එක ඇතුලේ ඩිෆයින් කළොත් සමහර විට ප්‍රශ්නයක් එන්න පුළුවන්. වඩා හොඳයි ඔයා මෙහෙම වෙන තැනක එක ඩිෆයින් කරගත්තා. මොකද එතකොට අපිට ඒක රිටර්න් ටයිප් එකක් විදිහට පාවිච්චි කරලා හැම වැලියු එක එලිට ගන්නත් පුළුවන් නේ. එහෙම නැතුව මේක ඇතුලේ මෙහෙම ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කළොත් ෆන්ක්ෂන් එක ඩිෆයින් කරන්න බෑ එතකොට. මෙහෙම ඇතුලේ මොකක් හරි ඔයා අපි හිතමුකෝ මෙහෙම ෆ්ලෝ එකක් ඩිෆයින් කළොත් ඔයාට වෙනම වේරියබල් එකක් ඩිෆයින් කරගන්න වෙනවා අදාළ මිනිමම් වැලියු එක තියාගන්න. හැබැයි දැන් මම මෙතනදී පාවිච්චි කරන්නේ ෆන්ක්ෂන් එකකින්ද මට මෙහෙම රිටර්න් ටයිප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මට සමහර වෙලාවට මෙතනදී තාපහු පාවිච්චි කරන්න වෙයි වේරියබල් එකක්. කොහොමද ෆන්ක්ෂන් එකෙන් යමු මිනිමම් වැලියු එක හොයාගන්න. හරි. මේක ගන්නම්කෝ get minimum කියලා ෆන්ක්ෂන් එකක්. එතකොට මේ ෆන්ක්ෂන් එකකට අපි පාස් කරනවනේ මොනවද? කොහොම ගියත් අපි ඉන්නේ මොන vertex එකේද කියලා අපි පාස් කරන්න ඕනේ. ඊට අමතරව මොනවද කරන්න ඕනේ? හරි අපි මෙහෙම හිතමුකෝ. අපි මේ get minimum වැඩේ හැම node එකකටම කරන්න ඕනේ. හැම node එකකටම කරන්න ඕන ඉතින්ලම හැම node එකක් ගන්න යන්න ඉබේ. එන මම for loop එකක් දාන්න කොහොමද? ඒතර මට හැම node එකක් ගන්න යන්න පුළුවන්. අපි මේකම පාවිච්චි කරමු. දැන් ඒතර මම එකෙන් පටන් අරන් හැම node එකක් ගන්නම යනවා. හරි. හැබැයි ඒ node එකට යද්දී මම බලන්න ඕනේ මේ node එකේ මීට කලින් මම විසිට් කරපු එකක්ද කියලා නේ. බැරි වෙලාවට විසිට් කරපු එකක් නම් මම මේක පාවිච්චි කරන්නේ නැහැ. විසිට් කරලා නැත්තම් කියන්නේ not equal to එහෙම නැත්තම් අපි දෙමුකෝ false කියලා කෙලින් මේක විසිට් කරලා නැත්තම් ඒකට අදාළව මිනිමම් වැලියු එක ගන්නවා. හරි. දැන් මම මේකදී පාවිච්චි කළේ රිටර්න් ටයිප් එකේ ඉන්නේ. එහෙනම් මම මේක කොහේ තැනක සේව් කරගන්න ඕනේ. අපි හිතමු int minimum weight කියලා ගමුකෝ. නැත්නම් minimum weight to spanning tree. ඊට වඩා පැහැදිලි. spanning tree. උතර මේ variable එකේ save කරගෙන මම දිගින් දිගට මේක කරගෙන යනවා. හරි. එතකොට මට හැම වතාවකදීම minimum value එක ගන්න පුළුවන්. ඊළඟට minimum value එක ගත්තට පස්සේ මම නෝට් කරගන්න ඕනේ මම මේ නෝඩ් එකට අදාළව ඒ මිනිමම් කියන්නේ මිනිමම් එජ් එක හොයලා ඉවරයි කියලා නේ. ඒක කොහොමද කරන්නේ?
ඔන්න දැන් අපි එජ්ජයක් ගන්න යනවා. ඒ වැඩේ හරි. මිනිමම් වැලියු එකක් ගන්නවා. දැන් මිනිමම් වැලියු එක ගන්න කොහොමද අපි කියන්නේ? අනිවාර්යෙන් අපි මොන vertex එකට අදාළද කියලා කියන්න දෙපෑනේ. එහෙම නැතුව අපිට කරන්න බෑනේ. මොන vertex එකට අදාළවද කියලා අපි කියන්නත් උනේ. හැබැයි දැන් මේ get minimum value එක ගද්දී අපි අර දේ හිතන්න හරි. අපි කලින් විසිට් කරපු නෝඩ් වල පාවිච්චි නොකරපු edge weight ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ current node එකට සම්බන්ධ edge වල weight එක ගැන හිතන්නත් ඕනේ. previous vertex වල විසිට් නොකරපු edge වල weight එක ගැන හිතන්නත් ඕනේ. දෙකක් හිතන්න ඕනේ. එතකොට ඔක වෙන්නේ මෙහෙමයි. දැන් මෙහෙම 1 2 3 1 2 3 කියලා අපි මෙට්‍රික්ස් එකක් යන්දොත් මේකේ දැන් අපේ මෙට්‍රික්ස් එක ආවි කොහොමද ඉස්සෙල්ලාම අපි ඉස්සෙල්ලා මේක එක්සිකියුට් කරලා බලමු. බලන්න අපේ මෙට්‍රික්ස් එක ඇවිල්ලා තියෙන්නේ 0.4 10 සිමෙට්‍රික් වින්ද ඉතින් ඔක කොහොම යනවා 8 10 8 බිඳුවනේ. දැන් අපි කොහොමද මේ මෙට්‍රික්ස් එක පාවිච්චි කරලා යන හැම වතාවකදීම කලින් විසිට් නොකරපු නෝඩ් සේව් කරලා තියාගන්න. නැත්තම් අපි හිතමුකෝ මෙහෙමද මම පොඩ්ඩක් මේක අපි කොහොමද කාලයක වෙනස් කරන්නේ. හිතන්නකෝ මම දැන් ඉන්නේ ඔන්න දෙවෙනි vertex එකේ. එතකොට දෙවෙනි vertex එක කියන්නේ මෙන්න මේ line එකනේ නේ. ඒතර මේ line එකට අදාළව මට හොයාගන්න පුළුවන් දෙකට එක සම්බන්ධයි දෙකට තුන සම්බන්ධයි කියලා නේ. ඒතර ඔය ක්‍රමයටම මම හිතුවත් මෙන්න මෙහෙම. මෙන්න මේ bird nodes දෙකම සලකුවොත් මට දැන් හොයාගන්න පුළුවන් නේද මේ නෝඩ් දෙකටම අදාළ සම්බන්ධය මොනවද සම්බන්ධ නැති මොනවද කියලා. මොකද අපි යන හැම වතාවකදීම විසිට් කරපුවා විසිට් කළා කියලා රෙකෝඩ් කරගන්නවන්නේ. දැන් මම මේක විසිට් කළා නම් මම මේක මෙහෙම බ්ලැක් කරනවා. බ්ලැක් කළා කියන්නේ විසිට් කරලා. විසිට් කරලා නම් මම මේක දිහා ආපහු බලන්නේ නැහැ. අනිත් ඒවා දිහා බලනවා. නේ? ඒතර මේ 8 කෙනෙක් විසිට් කරලා නම් ඒක දිහා බලන්නෙත් නැහැ. අනිත් ඒවා දිහා බලනවා. කොහොමද මේ බිඳුව කියන ඒවා දිහා කොහොමද බලන්නේ නැහැ නේ. මොකද බිඳුව කියන්නේ ඒක එහෙම එකක් එහෙම එක්සැක්ට් එක්සිස්ට් නැහැ නේ. එක්සිස්ට් නැති ඉඳලා බිඳුව කියලා රෙප්‍රසන්ට් කරන්නේ. ඒතර ඒවා දිහා මම කොහොමද බලන්නේ? ඒක ඔක්කොම මම ඉග්නෝර් කරනවා. හරි. ඒතර ඔන්න ඔය වැඩේ තමයි මම මෙන්න මෙතනදි කරන්නේ. ඊළඟට ඒ ඉග්නෝර් කරන ඒවා අතහැරලා දැම්මහම මම ඇක්සෙප්ට් කරන ඒවා තියෙනවනේ. ඇක්සෙප්ට් කරන්නේ මෙන්න මේ වගේ ඒවා. දැන් එක කියන්නේ මම ඇක්සෙප්ට් කරන වැලියු එකක්. හිතමුකෝ අපේ මිනිමම් එක 1 කියලා. එහෙනම් එකම සේව් කරගන්නවා මිනිමම් එක කියලා. හරි. ඊළඟ මම අනිත් ඒවා දිහා බලනවා. 4 හම්බ වෙනවනේ. ඒතර 4 කුඩාද එකට නෑනේ. එහෙනම් ඒක මිනිමම් එකක් නෙමෙයි. ඒතර මම බිංදු සලකන්නේ නැහැ. මේක සලකන්නේ නැහැ. ඒතර මට හම්බ වෙනවා මේ නෝඩ් සෙට් එකෙන් නම් මේ එජ් සෙට් එකෙන් නම් මිනිමම් එක ඇවිල්ලා 1. හරි. මෙතන වැඩේ තේරෙනවද? එතකොට අපි මේ වැඩේ දිගින් දිගට රිපීට් කරගෙන ගියොත් එහෙම අපිට අන්තිමට මිනිමම් එක හොයාගන්න පුළුවන්. හරි. එතකොට මම මෙතෙන්දී නෝට් කරගන්න ඕනේ මම කරන්ට් ඉන්නේ මොන රෝ එකේද කියලා නේ. නැත්නම් මොන නෝඩ් එකට අදාළවද මම මේ වැඩේ කරනවා කියලා නෝට් කරගන්න ඕනේ. එහෙනම් අපි int row කියලා ඇට්‍රිබියුට් එකකුත් දෙමු. ඊළඟට තියෙන ඉතින් සාමාන්‍ය මිනිමම් එක හොයන ෆන්ක්ෂන් එකනේ. අපි ඒක දන්නවනේ කොහොමද ගන්න කියලා. මිනිමම් එකක් හොයනවා අපි ඉස්සෙල්ලාම මිනිමම් කියලා වේරියබල් එකක් හදාගෙන ඒක ඉනිෂියලයිස් කරගන්නවා උපරිම අගයට. හරි. මේවා දන්නවන්නේ. උපරිම අගයට මිනිමම් එක ඉනිෂියලයිස් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ තියෙන ඕනෑම අගයකට අදාළ මිනිමම් එක හොයන්න.
එතකොට මේක int max කියන්නේ මේ infinite value එකක් නෙමෙයි. int max කියන්නේ infinite value එකක් නෙමෙයි. මේක ඇවිල්ලා C++ වල represent කරන්න පුළුවන් maximum වගේ. හරි. අපි හිතමුකෝ ඒක 1 million වගේ මොකද ලොකෝ එකක් කියලා හිතමුකෝ. ඒතර 1 million වලට වඩා අපේ edges කොහොමවත් size අඩු වෙන්නේ නේ. ඒතර අපිට ලේසියෙන්ම minimum එක හොයාගන්න පුළුවන්. දැන් බැරිලත් අපි minimum එක 0 කියලා initialize කරොත් මොකෝ වෙන්නේ අවුල? minimum එක 0 කියලා initialize කරගත්තොත් ඉතින් වැඩේ එතනින් ඉවරයි. මොකද 0 වලට වඩා අඩු weight එක කොහොම මෙතන වලදී හම්බ වෙන්නේ නැහැ නේ. minus value හම්බ වෙන්නේ නැහැ. ඒතර වැඩේ එතනින් ඉවරයි. එතනින්ම algorithm එක වැරදි. බැරිලත් අපි කෙනෙක් මාක් කරලා ගත්තා කියලා හිතමුකෝ minimum එක එයා හිතනවා 1000 කියලා. හැබැයි බැරිලත් අපි හිතමුකෝ මෙන්න මේ edge එක 10 කියන්නේ මේ 1010 කියලා 10000 මොකක් හරි මොකද 1010 කියලා හිතමුකෝ. එතකොට ඒක මෙතනින් අහුවෙන්නේ නැහැ නේ. බැරි වෙලාවත් මේක මිනිමම් වැලියු එකක් වුණොත් ඒක මෙතනින් අහුවෙන්නේ නැහැ නේ. මොකද අපි දැනට මිනිමම් එක 1000 කියලානේ හිතාගෙන ඉන්නේ. එන්නේ වගේ වැඩ වෙන එක නතර කරන් තමයි මේක int max වලට ඉනිෂියලයිස් කරගන්නේ. හරි. ඊළඟ මම දැන් row by row යන්න ඕනේ. ඒතර අපි දන්නවනේ කොහොමද 2D array එක traverse කරන්න නම් for loop දෙකක් ඕනේ. int I equals 1 වල ඉඳලා මම මේක පළවෙනි ඉන ලූප් එක යනකොට කොච්චර දුරද මේ row ටික වෙනකන් විතරනේ යන්නේ නේ මේ rows ටික පහවෙනිකන් විතරයි යන්නේ එහෙනම් rows කියලා දෙනවා එතන I++ දෙනවා කියන්නේ මම මේක හැම වතාවෙම මේක වැඩි කරගෙන යනවා හරි ඊළඟට ඒ අදාළ row එකට ගියාට පස්සේ මම row එකේ මෙහෙම traverse කරනවා මේ පැත්තටනේ ඒ කියන්නේ horizontally traverse කරන්න ඕනේ. horizontally traverse කරනවා කියන්නේ අපි ගමු j වගේ මොකක් හරි. අන්න එතෙන් තමයි vertices count එක ඕනේ නේ. ඔච්චරක් vertices මම horizontally traverse කරනවා. ඒතර මෙතනින් කියන්නේ මම මොන row එකටද යන්නේ? මෙතනින් කියන්නේ මම ඒ row එකේ කොච්චරක් දුර horizontally traverse කරනවද කියලා. ඊට traverse කරන හැම වතාවෙදී මම බලන්න ඕනේ මේක exist ද කියලා. ඒ කියන්නේ මේ අදාළ edge එක අපි graph එකේ represent කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ ij not equal 0. බැරි වෙලා equal 0 නම් ඒ කියන්නේ exist නැහැනේ. exist නැත්තම් අපි ඒක සලකන්නේ නැහැ. එහෙනම් අපි not equal 0 කියලා තමයි ගන්න. not equal 0 කිව්වම ඒ කියන්නේ තියෙනවා නම් විතරක් සලකනවා. and මේක මීට කලින් visit කරපු එකක් වෙන්නත් බැහැනේ. ij කියන එක මීට කලින් විසිට් කරපු එකක් වෙන්න බෑ. හරි. තවම හිතන්න ඕනේ. ඊළඟට දැන් අපි හොයන්නේ මිනිමම් වැලියු එක ගන්නනේ. ඒ කියන්නේ adjacency matrix එකෙන් ගන්න වැලියු එක කුඩාද කියලා බලනවා. අපේ මිනිමම් වැලියු එකට. මෙන්න මේ conditions තුනම true වෙනවා නම් ඒ කියන්නේ අපි අපේ මිනිමම් එක හොයාගත්තානේ. ඒතර මිනිමම් එක සමානයි අදාළ වැලියු එක. ඇත්තම කිව්වොත් එහෙනම් මෙන්න මේ condition තුන ඇතුලේ තමයි primes algorithm එක තියෙන්නේ. ඒ තේරෙනවද දන්නේ මේ ඇවිල්ලා මිනිමම් එක හොයන condition එක. මේ ඇවිල්ලා දැනට අපි එක විසිට් කළේ නැද්ද කියලා හොයාගන්න condition එක. මේ ඇවිල්ලා graph එකේ අදාළ edge එක exist ද කියලා හොයාගන්න condition එක. මේ functions දෙක ඇවිල්ලා අර node එකෙන් node එකට ගානට මාරු වෙවි යන්නේ. ඒතර ඇත්තටම ගත්තොත් මෙන්න මෙතන තමයි මෙන්න මේ lines තුනේ තමයි primes algorithm එක තියෙන්නේ. හරි. උන්දේ මිනිමම් එක හොයාගත්තා.
දැන් මිනිමම් එක හොයාගත්තා කියන්නේ අපි ඒක හොයාගත්තේ මෙතන විතරයි එන්නේ. ඒතර අපි කොහේ හරි තැනකදී ඒක පාවිච්චි කරනවා නම් අපි මාක් කරලා තියාගන්න ඕනේ අපි මොන පොසිෂන් එකේ ඉන්නේ කියලානේ. ඒක දන්නවනේ අපි සෝටින් ඇල්ගොරිතම් වලදී ඒ වැඩේම කළානේ. මිනිමම් එක හොයාගත්තා හරි ඒක ඇත්ත. ඊළඟට මිනිමම් එකේ තියෙන්නේ මොන පොසිෂන් එකේද කියලා අපි මාක් කරලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පස්සේ වෙලාවකදී ඇක්සස් කරන්න බෑනේ. මෙතෙන් දෙන්නේ වේට් එකක් විතරයි. එතකොට අපි ඔය මෙතනදී රෙකෝඩ් කරලා තියාගන්න ඕනේ මොන එජ් එකද කියලා. ඒතර මේක නම් I මේක නම් J. අපි රිටර්න් කරන්න තියෙන අඩුම වේට් එක. රිටර්න් නේ. ඔන්න දැන් මේ ඇල්ගොරිතම් එකට ටිකක් සරයි. ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එකට ටිකක් සරයි. මුලින්ම බලනවා මේ කන්ඩිෂන්ස් ඔක්කොම true වෙනවද කියලා. true වෙනවා නම් මිනිමම් එක හොයාගත්තා. මිනිමම් එක තියෙන්නේ කොයිද කියලා හොයාගත්තා. අදාළ මිනිමම් වේට් එක රිටර්න් කළා. ඒ රිටර්න් කරන වේට් එක මම මෙන්න මේ වේරියබල් එකට ගත්තා. ඊළඟට මොකද කරන්න ඕනේ? දැන් මම ස්පැනින් ට්‍රී එක ග්‍රෝ කරන්න ඕනේ. දැන් මගේ ස්පැනින් ට්‍රී එක තියෙන කොතනද? ස්පැනින් ට්‍රී එක තියෙන මෙන්න මෙතන. ස්පැනින් ට්‍රී එක ගන්නවා අපි මෙහෙම මිනිමම් එක හොයාගත්තට පස්සේ අර මිනිමම් පොසිෂන්ස් දෙක මම මාක් කරගත්තානේ. මෙන්න මෙතනයි මිනිමම් එක තියෙන්නේ කියලා. එතනට දානවා මිනිමම් වේට් එක. මිනිමම් වේට් එක කියන්නේ මෙතන රිටර්න් වෙන එක. හරි. දාගත්තට පස්සේ මොකද කරන්නේ? අපි මේව විසිට් කරා කියලා ඉවරලා මාක් කරලා ඉවරයක් කරනවා. නැත්තම් එහෙම අපි ඊළඟ ඉටරේට් එකක් යද්දී වැඩි වර්ධිනවන්නේ. ඒතර හිතමු mark as visited. හරි. එතෙන්දි තමයි අපි පාවිච්චි කරන්නේ අපේ visited boolean arrays. එකක් අපි visited node එක mark කරගන්න අපි මේක visit කළා කියලා. එතකොට minimum I එක එකක් true වෙනවා. මොකද අපි එතනට අදාළ වෙන එකත් එනේ. එතන visited nodes වල minimum j එක true වෙනවා. මොකද අපි මේ දෙකෙන් cross වෙන තැනට අදාළ තමයි ගත්තේ. ඒතර මේ දෙකම ගානට mark වෙන්න ඕනේ. මොකද min ij වලින් cross වෙන තැන තමයි edge එක තියෙන්නේ. ඒතර මේ edge එකට පාවිච්චි කරන nodes මොනවද කියලා එන්නේ minimum i වලින් minimum j වලින්. ඒතර මේ දෙකම අපි visited array එකේ note කර ගන්න ඕනේ අපි දැනටවත් ඒවා පාවිච්චි කරලා ඉවරයි කියලා. ඊළඟට අපි edges එක note කරගන්න බෑනේ. අපි මේ edge එක visit කරලා ඉවරයි කියලා. ඒක කරන්නේ min I min j position එක කෙලින්ම අපි true කරගන්නවා. හරි. දැන් මේක symmetric නේ. symmetric නම් පැති දෙකෙන් මාක් කරගන්න ඕනේ. පැති දෙකෙන් මාක් කරලා තමයි වැඩේ අවුල් වෙනවා. නැත්තම් parallel edges කැපිලා යන්නේ නැහැ නේ. parallel edges කැපිලා යන්නේ මේ දෙකම මාක් කරගන්න ඕනේ අපි ඒවා පාවිච්චි කරලා ඉවරයි කියලා. ඒකයි මම කියන්නේ මේකේ ඇල්ගොරිතම් එක ලීසි වුණාට මේක මේකේ ඇල්ගොරිතම් එක අමාරුයි. හැබැයි මේක ඉම්ප්ලිමන්ටේෂන් එක ලීසිනේ. මේ එකම වැඩේ කර කර යන්න තියෙන්නේ. nodes visit කරලා කියලා මාක් කරලා edges visit කරලා කියලා මාක් කරලා. ඔක්කොම අමාරුවක් නැහැ ඉතින් මේක. මෙන්න මෙතන තමයි හිතන්න තියෙන්නේ. මේ conditions තුන අවුලට අනතොත් වැඩේ අවුල්. ඒ තුනම තියෙන්නේ ඇල්ගොරිතම් එකේ. හරි. මම හිතපුවා නෙමෙයි මේ. මේවා තුනම ඇල්ගොරිතම් එකේ තියෙන්නේ. එහෙනම් row by row traverse කරනවා කියන එක නම් අපි හිතපු දෙයක්. මොකද අපි පාවිච්චි කළේ adjacency matrix එක. adjacency matrix එක පාවිච්චි කරා නම් අපි row by row traverse කරන්න ඕනේ. බැරි නැත්නම් adjacency list එක පාවිච්චි කරා නම් point එකක් initialize කරගෙන මේ point එකකින් point කරන තැනින් තැනට යන්න ඕනේ. නේ? දැන් මේ දෙක තමයි අපි හිතුවේ. මේවා ඔක්කොම ඇල්ගොරිතම් එක. Prim's algorithm එක. හරි. දැන් අපි get minimum එකට මම හිතන්නේ පැරාමීටර් පාස් කරන්නේ p එකයි row එකයිනේ. එතකොට අපි දන්නවනේ කොහොමද අපේ vertices ගන්න මෙතන. මොකද අපි vertices ගන්න මෙතන උඩින්ම පාස් කරනවානේ. අපේ row එක ඉන්නේ මෙන්න මෙතන. අපි මොන row එකද ඉන්නේ කියලානේ.
කියන්නේ I. එතකොට ස්පැන් එන්ට්‍රි එක මෙතනින් grow වෙනවා. grow කරාට පස්සේ අපි ඔය සිල් කළා කියලා නෝට් කරගන්නවා. එසේ මේක දිගින් දිගටම හැම රෝ එකක් ගන්න වෙනවා. හරි නේද එතකොට? එතකොට හැම වතාවකදීම get min එක call වෙනවා. get min එක call වෙන හැම වතාවකදීම minimum එක ඉස්සෙල්ලාම infinite වලට initialize වෙලා අදාළ row එකේ minimum value එක හොයලි කරලා ඒක return කරනවා. මේක මෙතෙන්ට ගන්නවා, මේක note කරනවා, ආපහු අර වැඩිම දිගින් දිගටම වෙනවා. හරිනේ. මේ බලමු මේක යටින් call කරලා. මම පාස් කළේ versus count එකනේ. ඒතර දැන් අපි මේක බලමු compile කරලා errors තියෙවිද කියලා. errors තියෙනවා. මෙතන S එකක් කියන්නේ නැහැ. මොකද මම දැන් පාවිච්චි කරන parameter එක row හරි. හරි errors නැහැ. print වෙන්න බෑනේ. ඉතින් අපි print වෙන ආල්තෙන් define කරේ නෑනේ. ඒතර අපිට පුළුවන් ඕනනම් ඕක එක display function එකෙන් කරන්න. දැන් ඒක display function එකෙන් කරනවා නම් මම මෙතන දෙන්න ඕනේ parameter එකක් නේ. අපි හිතමු int a max කියලා දුන්නොත් මෙතෙන්දී a පාවිච්චි කළා. එහෙනම් මුලින් පෙන්වන්නේ මම අපේ adjacency matrix එක ඊට පස්සේ පෙන්වන්නේ මොකද්ද spanning එකනේ spanning tree එක. එතකොට display function එක දැන් මම මේක අයින් කරන්නම්. මොකද ඒක common interface එකක් නෙනේ. දෙකටම common function එකක් නේ. එහෙනම් මම මෙතන ඉස්සෙල්ලාම default graph එක මෙතනදී print කරනවා. මෙතනදී mst එක print කරනවා. හරි නේද? මම compile කරනවා. එතකොට අපි මේක හරියට හැදුවොත් 4 එන්න ඕනේ. 4 එනවද බලන්න. 4 එනවා. 4 දෙපාරක් ඇවිල්ලානේ. දෙපාරක් එන්න විදිහක් නැහැ. ඒ කියන්නේ අපේ ෆන්ක්ෂන් එක අපි කොහේ හරි තැනක වරද්දලා. spanning අපි ඉස්සරහම primes එකට යමු. මේ ෆන්ක්ෂන් එක ඉස්සෙල්ලාම මම ඔන්න initialize කරන ටික කළා. බලමු ඉස්සෙල්ලාම හරියට initialize වෙනවද කියලා. හරි. එතනත් හරි. ඊළඟට මේක නිකන් variable එකක් නේ. හරි. මෙතෙන්දෙත් හරිනේ minimum ij එකෙන් තැනට දාගත්තා. එතනත් හරි අදාළ node එක විසිට කියලා එකත් මාක් කරගත්තා. මෙන්න මෙතනදී කාගෙන් තියෙන්නේ. මෙතනදී මම පැති දෙකක් අරගන්න එපේ. එකක් මම මෙහෙම හිතන්න ඕනේ. දැන් මම මේ හිතලා තියෙන ij කියන්නේ මෙන්න මේ outgoing reference ගැන හිතලානේ. ඊළඟට මම ji කියලා මෙහෙම outgoing reference ගැන හිතන්න ඕනේ. ඒතර මම මෙතෙන්දී මේ දෙක swap කරන්න ඕනේ. swap නොකරොත් එහෙම එකම දේ තමයි මෙතෙන්දී true කියලා මාක් කරන. එතකොට දෙයක් මන්නේ නැහැ. ඒතර මේක හරියට වැඩ කරන්නේ නැති වෙනවා. බලමු අපි run කරලා. හරි වැඩේ හරි. දැන් මේ බලන්න මේ මුලින්ම graph එකේ 4 4 10 10 8 8 කියලා තියෙනවා. 4 කියන්නේ minimum එකනේ. ඒතර 4 මෙතනින් note වෙනවා. ඊළඟට දැන් මම කියන්නේ අදලා වෙනවනම් කොහොමද?
දැන් අපි පටන් ගන්න තියෙන්නේ 1 2 3 කියලා මෙහෙම කොහොම තියෙනවා. මට වේට්ස් හරියට මතක නැහැ කොහොම හරි අඩුම වේට් දෙක හම්බ වෙනවා අපිට නේ. 1 2 කියන තැන තියෙනවා 4ක්. කියන්නේ මෙතන 4 තියෙන නැති කලින් ඊළඟට 2 3 කියන තැන තියෙනවා 8ක්. කියන්නේ මෙතන කලින් 8 තියෙන්නේ නැති නම් මෙතන තියෙන්නේ නැති 10යි. උතර 4 8 කියන දෙකෙන් අපිට ගන්න හම්බ වෙනවා. උතර පැරලල් එජස් නැහැ. ඒකනේ මේ සිමෙට්‍රික් දැන් ඔක්කොම බිඳු වෙලා තියෙන්නේ. non existing එකවත් මාක් වෙලා නැහැ. ඒකයි මේවා බිඳු වෙලා තියෙන්නේ. මේ තමයි අපිට අදාළ H2. උතර මේ තමයි අපි මිනිමම් ස්පැනින් ට්‍රී. උතර ඔයාලට ඔයගේ ඕන තරමක් ලොකු ගානකට මේ වැඩේ කරන්න පුළුවන්. දැන් මම පාවිච්චි කළේ vertices 3යිනේ. ඔයාලට vertices ඕන ගානකට කරන්න පුළුවන්. හැබැයි මෙහෙම ඔයා ඔක්කොම edges ටික add කරන්න ඕනේ. හරි. එතකොට එහෙම තමයි primes algorithm එක වැඩ කරන්නේ. ඒක තේරුණාද shape එක කොහොමද? ටැග් ගිහිල්ලානේ. අපි ඉක්මනට කුස්කස් වලට යමු. නැත්නම් වෙලාවමදි. ඒ කොහොමද ඒක තේරුණාද කොහොමද අමාරුද? අනුකෝ මේක කොහොමද shape ද? ඔලක් නෑ මම. ඕනේ නේ. හරි. මට පොඩ්ඩක් තප්පර 10ක් දෙන්න මගේ පොඩ්ඩක්. බැටරි දෙන්න. හරි. ඉතින් ඊළඟ තියෙන ක්‍රුස්කල්ස් algorithm එක නේ. ඒතර මම කලින් කිව්වා වගේ මේක ඊටත් වැඩිය අමාරුයි. මේක විස්තර කරන්න පැයක් මදිවිය මම හිතන්නේ. හරි. දැන් අපි ප්‍රිම්ස් algorithm කතා කරලාන්නේ. ප්‍රිම්ස් algorithm එක ඕන කෙනෙක්ට පුළුවන්. ඒක බොහොම ලේසියෙන් ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. ක්‍රුස්කල්ස් algorithm එක ඒ වගේ නැහැ. හරි. ක්‍රුස්කල්ස් algorithm එකේදී දැන් ඉස්සෙල්ලා ප්‍රයිම්ස් algorithm එක ගත්තොත් අපිට ඕන උනේ ඔය මොනවා හරි බූලියන් 2D arrays ටිකක් නෙවුනේ නේ. මෙතනදී එහෙම නැහැ. මෙතනදී වැඩේ ඊට වැඩිය අමාරුයි. මෙතනදී approaches දෙකක් තියෙනවා. හරිද? ක්‍රුස්කල්ස් algorithm ඔයාලට පුළුවන් එක object oriented පාවිච්චි කරලා කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් standard method පාවිච්චි කරලා කරන්න. standard method පාවිච්චි කරොත් ඔයාලට පාවිච්චි කරන්න වෙනවා recursive එකක්. හරි. ඒ කියන්නේ default stack එකක්. recursive එකක්. හරි. මේක අමාරුයි. මෙතනදී ඔයාලට ගොඩක් දේවල් හිතන්න තියෙනවා. හරි. object oriented පාවිච්චි කරොත් එහෙම ඔයාලට පාවිච්චි ගන්න වෙනවා එක තනි class එකකුයි. එහෙනම් ඒ class එකෙන් ඔයා හිතන්න ඕනේ parents ලා මොනවද? childs ලා මොනවද කියලා. හරි. algorithm එක දන්න කවුරු ඉන්නවනම් කියන්න කිසි අවුලක් නැහැ. ඒතර මේවා තමයි මේ හිතන්න ඕන දේවල්. මේ තමයි approaches දෙක. object oriented වලට ගියොත් වැඩේ ලේසි. standard ක්‍රමයට ගියොත් වැඩේ අමාරුයි. recursions එනවා. හරි. තව මේ ඇවිල්ලා මේ ක්‍රුස්කල්ස් algorithm එකේ approaches දෙක විතරයි. හරි. තව මේකේ කොටස් තියෙනවා. මම ඒක කියන්න. අපි ඉස්සෙල්ලාම algorithm එක වැඩ ගන්න කොහොමද කියලා බලමු. ඒතර මට කියන්න පුළුවන් අන්තිමේදී අපිට මොනවද ඕන වෙන්නේ කියලා. හරි. දැනට මතක තියාගන්න approaches දෙකක් තියෙනවා. එක්කෝ කැමති නම් ඔයාලට object oriented පාවිච්චි කරන්න පුළුවන්. එක්කෝ recursion එක පාවිච්චි කරන්න පුළුවන්. අපි ප්‍රිම්ස් algorithm වල recursion පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ක්‍රුස්කල්ස් වල අපිට පාවිච්චි කරන්න වෙනවා. එතකොට මෙතෙන්දී අපි ඉස්සෙල්ලාම කරන්නේ algorithm එක බලුවොත් කලින් වගේම අපි ඉස්සෙල්ලාම loops parallel edges ඔක්කොම අයින් කරගන්න ඕනේ. මෙන්න මේක තමයි ඊළඟට තියෙන්නේ. හරි. අපි sort කරන්න ඕනේ edges ඔක්කොම ටික.
මම මේක එක්ස්පෑන්ඩ් කරනවා මේක වෙන්නේ කොහොමද කියන්න හරි මේක ටිකක් අමාරුයි ඒ කියන්නේ එහෙම ඉතින් කෙටි ක්‍රමයක් තියෙනවා මේක කරන්න එහෙම සෝට් කියලා කිලිම අපිට දෙන්න පුළුවන් හැබැයි ඒක අපිට කරන්න පුළුවන් Python වලනේ C++ වලින් ගියොත් නම් ඉතින් අපිට පාවිච්චි ගන්න වෙනවා මොකක් හරි sorting algorithm එකක් එක්කෝ වඩා හොඳයි quick sort පාවිච්චි කරනවා නම් මොකද ඒකේ complexity එක වෙන්නේ කීයද වෙන්නේ complexity cost එක වෙන්නේ on log එන්නේ equation එක පාවිච්චි කරන හින්දා රයිට මතක නැහැ on log n හරි එහෙම නැත්නම් on හරි ඔය දෙකෙන් එකක් මොකක්ද තිබ්බේ එහෙම නැත්නම් ඔයාලා පාවිච්චි කරන්න පුළුවන් එක්ක selection එහෙම නැත්නම් bubble insertion මේවා පාවිච්චි කරන්න පුළුවන් හැබැයි එතකොට ඔයාගේ complexity එක වෙනවා gross complexity එක වෙනවා on squared හරි එතකොට ඔයාගේ sorting එකට විතරක් on squared ගියා කියන්නේ recursion එකේදී ආපහු on log n එනවා එතකොට roast එක තවත් roast වෙනවානේ on log n එක ඇතුලේ on squared දෙයක් තියෙනවා නෑ මම පතර කිව්වේ on squared එක ඇතුලේ on log n එකක් තියෙනවා එතකොට worst එක කීයක් වෙනවද හරියටම කියන්න අමාරුයි නේ on cube වලට වඩා වැඩි වෙනවානේ මේකයි ප්‍රශ්නේ ඒ නිසා selection insertion bubble වගේ sorting procedure එක පාවිච්චි කරන එක එච්චර හොඳ නැහැ හැබැයි වැඩේ කරගන්න පුළුවන් මේක මම නම් රෙකමන්ඩ් කරන්නේ මේකට quick sort එකක් පාවිච්චි කරන්න කියලා මොකද අපි දැන් quick sort උත් කරලානේ තියෙන්නේ quick sort පාවිච්චි කරොත් අපිට අඩුම තරමේ complexity එක on squared ගාවට ගේන්න පුළුවන් හරි on squared වල පොඩ්ඩක් වැඩි වෙන මොකද log n එකක් තියෙනවනේ ඒ අඩුම තරමේ අපිට on cube පාස් කරන අතර ගන්න පුළුවන් quick sort පාවිච්චි කරලා හරි ඒක පොඩ ඔළුවේ තියාගන්න sorting procedure පාවිච්චි කරනවා නම් එක්කෝ quick sort පාවිච්චි කරන්න පුළුවන් හැබැයි තියෙන්නේ C++ වල එහෙම නැත්නම් අපිට පුළුවන් කිරීම sort කියලා පාවිච්චි කරන්න හැබැයි ඒක තියෙන්නේ Python වල එතකොට එයා වඩාත්ම suitable algorithm එක මේ වෙලාවදී අපිට වෙලා වැඩේ කරලා දෙනවා මේක ගොඩක් ලේසි Python යටින් බලද්දී එහෙම නැත්නම් තව වැඩක් තියෙනවා දැන් අපි දන්නවනේ C++ වල තියෙනවා කියලා libraries නේ library උතර මේ දැන් අපිට assignment එකක් තියෙනවා මේ library එක ලියන්න malloc library ලියන්න තියෙනවා අපිට assignment එකක් නේ ඒක නැගලා යනවා කොහොමද මේ library කියන්නේ කවුරු හරි ලියපු දෙයක් හරි C පාවිච්චි කරලා කවුරු හරි ලියපු දෙයක් තමයි library එකක් කියන්නේ එතකොට C++ වලට එහෙම කෙනෙක් ලියපු library එකක් තියෙනවා hash include algorithm කියලා හරි මේක ඇවිල්ලා standard library එකක් නෙමෙයි හැබැයි මේක කොහොම හරි මේක අපිට දෙනවා C++ වල පාවිච්චි කරන්න. ඔයා මේ library එක පාවිච්චි කළොත් එතෙන්දී පාවිච්චි කරන්න පුළුවන් sort කියන method එක. හරි. මේවා ටිකක් අර කල්පනා කරන ටිකක් C++ වලට එද්දි පොඩ්ඩක් වැඩේ අමාරු වෙනවා පුස්කස් හරි. සමහරට ලේසි ඇති මන්ද මට නම් අමාරුයි හරි. ඉඳන් මම මේක එක්ස්ප්ලেইন කරනම් Python වලින් හරි. මට අමාරුවෙන්ද මම මේක එක්ස්ප්ලেইন කරන්නේ. එහෙම නැතුව ඒක C++ වලින් කරන්න බැරි හින්දා නෙමෙයි. මම මේක Python වලින් කරන්න මොකද ඒක මට ලේසියි. මට තේරෙන්නේ ඒක හරි. කොහොම හරි අපි මෙන්න මෙහෙම sort කියලා එකක් පාවිච්චි කරන්නත් වෙනවා. මොකද edges ඔක්කොම sort කරන්න වෙනවා පටන් ගන්න. ඊළඟට ඊළඟට වැඩේ ලේසි. sort කරලා පස්සේ අපිට ගන්න තියෙන්නේ අඩු මේකෙන් පටන් අරගෙන ගන්නට යන්න. හරි. එතනින් යට පස්සේ වැඩේ ලේසි. මෙන්න මේක තමයි අමාරු. sort කරන එකයි මෙන්න මෙහෙම child parent behavior එක පාවිච්චි කරන එක ටිකක් අමාරුයි. මගේ වෙන්නේ කොහොමද කියලා කියන්න. මම algorithm එක මේක හරි. දැන් හිතන්නකො මේක තමයි අපේ default graph එක. අපි කලින් Prim's algorithm එකට පාවිච්චි කරන්නේ මේක. ඒතර අපි කොහොමත් loops parallels ඔක්කොම අයින් කරනවා මේ. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ කොහොමත් වෙනවා. ඊළඟට අපි හැම පොඩ්ඩක් ඉන්න. හැම edge එකක්මයි ඒ edge එකට දාලා weight එක note කරගන්න ඕනේ. මේකත්
ලේසිම තින්නේ මේක අපි කොහොමත් ඉම්ප්ලිමන්ට් කරද්දී අදාළ එජ්ජ අදාළ වෙට්ටේ දෙනවනේ. ඒතර අපේ ඩිෆෝල්ට් මේ වගේ මොකක් හරි ඇරේ එකක් කිව්වොත් මම වැරදි. මේකට පාවිච්චි කරන්න අපි ලින්ක් ලිස්ට් එකක්. හරි. මේක එකපාරම දැක්කාම කෙනෙක් හිතන්න පුළුවන් මේක ඇවිල්ලා ඇරේ එකක් කියලා. නැහැ. මේක ඇරේ එකක් නම් ඉතින් සෝටින් එක අමුත්තක් නෑ නේ අපිට බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්. මේක ඇරේ එකක් නෙමෙයි. මේ තියෙන්නේ. එතන එජස් තියෙනවා. එතන මේ එජස් ඇවිල්ලා මොනවා හරි 1 2 එහෙම නැත්නම් 2 3 වගේ එහෙම යන එකක්. එතකොට අපිට අප්‍රෝචස් දෙකක් තුනක් කිව්වන් ඒකයි. අපි දැන් අපි දන්නවනේ මේක ලින්ක් ලිස්ට් එකක් පාවිච්චි කරලා ඉම්ප්ලිමන්ට් කරන්නනේ. ඔන්නෝම මේවා ඔක්කොම එක්ස්ප්ලেইন කරා මේ බොක්ස් එකක තියෙන බොක්ස් මොනවද? මේවා කොහොමද පොයින්ටර් වලින් ඇනලයිස් කරන්නේ ඔක්කොම මම කිව්වා. ඊළඟට අපි දන්නවා අනිත් එක ඇඩ්සන්සි මැට්‍රික්ස්. ඒතර වැඩේ කියන්නේ ඉතින් ඇඩ්සන්සි මැට්‍රික්ස් එක පාවිච්චි කරලා සෝට් කරන්න නම් බැහැ මම හිතන විදිහට. මොකද සමහරට පුළුවන් ඉතින් මම මෙහෙම දන්නේ නැහැ කොහොමද ගන්න කියලා. හරි. මම දන්නේ නම් මෙන්න මේක ලින්ක් ලිස්ට් එකකින් සෝට් කරන්න විතරයි. හරි. ඒතර කොහොම හරි අපි මේ වෙනකන් කතා කරලා තියෙන්නේ සෙමිස්ටර් දෙකකින් කතා කරලා ඇරේ සෝටින් ගැන විතරයි. ඒ කියන්නේ වා ඇරේ එකක් කොහොමද ඉන්සර්ෂන් එහෙම නැත්නම් බබල් ක්වික් අනිත් එක මොකද සිලෙක්ෂන් නේ. ඔය හතර පාවිච්චි කරලා කොහොමද සෝට් කරන්න කියලා කතා කරලා ඒ හැමකම ඇරේස්. දැන් මෙතන දැල්ල වැඩි වෙනස්. මෙතනදී අපි පොයින්ටර් ලින්ක් ලිස්ට් එකක් ඒකට අදාළ weight එක අනුව සෝට් කරන්න ඕනේ. ඒතර තේරෙනවද ඒක ටිකක් කම්ප්ලෙක්ස් වැඩක් කියලා. ඒ නිසා තමයි පොඩ්ඩක් C++ වලට එද්දි වැඩි ටිකක් අමාරු. හරි. මන්ද ඒක මට නම් ඒක ටිකක් අමාරුයි. ඉතින් පොඩ්ඩක් අපි Python වලින් ඒක කරමු. හරි. C++ වලින් කවුරු කෙනෙක් එක දන්නවා නම් එක්ස්ප්ලেইন කරන්න මට ඒක පොඩ්ඩක් කියන්න. මම අතනම දන්නේ නැහැ. හරි. ඒක ටිකක් අමාරුයි. ඉතින් Python වලින් වැඩේ කරමු. දැන් Python පාවිච්චි කරා නම් අපිට මේක කෙලින්ම sort කියලා ගෑව වැඩේ කරගත්තා. අපිට weight එක පාවිච්චි කරලා sorting method එකට කියන්න ඕනේ. ඒකට යා ගන්න ටික weight අපිට sort කරලා දෙනවා. එක line එකෙන් වැඩේ ගන්න පුළුවන්. C++ වලට ගියොත් වැඩේ ටිකක් අවුල් යනවා. C++ වල තියෙනවා මේ sort කියන method එක. ඒක ටිකක් අර ඒක අපි අර library පාවිච්චි කරන්න වෙනවා. algorithm library පාවිච්චි කරන්න වෙනවා. වැඩේ ගන්න පුළුවන් ඉතින් දෙකෙන් කොහොම හරි. හරි. කොහොම හරි අපි මේක edge weight එක අනුව මෙහෙම sort කරගන්න ඕනේ. ඒතර මෙහෙම ගන්නට ascending order එකට edge weight එක එනවා. 2 2 කියන්නේ අඩුම දෙක මෙහෙම. ඊළඟට 3 3. ඊළඟට 5 5. 6 7 8. sort කරගන්න ඕන කොහොම හරි. sort කරලා පස්සේ වැඩි ලේසි. ඉතින් යන වැඩි මාරම ලේසි. අඩුමකින් පටන් ගන්න. අඩුමක කියන්නේ ඉතින් 0th index එක නනේ. අඩුමක ඇඩ් කළා. එයා බලනවා මේ ඇඩ් කරන හැම එකකින්ම cycle එකක් හැදෙනවා කියලා. cycle එකක් බැරිලත් හැදෙනවා නම් අපි ඒක ඇඩ් කරන්නේ නැහැ. cycle එකක් හැදෙන්නේ නැත්තම් not cycle අපි ඒක ඇඩ් කරනවා. පාඩ මේ cycle කියන circuit කියන්න අපලම ප්‍රශ්නයක් නැහැ. circuit එකක් හැදෙනවා නම් අපි ඇඩ් කරන්නේ නැහැ. circuit එකක් හැදෙන්නේ නැත්තම් අපි ඇඩ් කරනවා. පාවිච්චි කරන cycle කියන එක. හරි. මොකද අපි cycle existence function එක ඉගෙන ගත්තනේ මේ ඊසති කලින් සතියේනේ. ඒතර අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් හිතන්නේ. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් හිතන්නේ. දෙක ඇඩ් කළා. ඊළඟ එක මොකද්ද? දෙක. එතනින් cycle එක හැදෙන්නේ නැහැ. ඇඩ් කළා. 3. cycle එක හැදෙන්නේ ඇඩ් කළා. 3. cycle එක හැදෙන්නේ ඇඩ් කළා. 5. අන්න ඇඩ් කරන්නේ නැහැ. 5 ඇඩ් කළොත් මොකෝ වෙන්නේ? එහෙම එකක් ඇඩ් කළොත් ඔන්න cycle එකක් හැදෙනවා. cycle එකක් හැදෙනොත් ඒක minimum spending tree එකක් නෙමෙයි. ඒ minimum spending tree එක නෙමෙයි කොහොමද spending tree එකක් නෙමෙයි. එහෙනම් අපි cycle avoid කරන්න ඕනේ. cycle එක එන හින්දා අපි මේක ඇඩ් කරන්නේ නැහැ. එන එක skip කළා. skip කරලා ඊළඟට යනවා. ඉතින් ඒකට ගියත් අපිට මුක් කරන්න බෑ. නේ? ඒ පහ කියන්නේ මෙතන කියලා හිතන්නකෝ. එතනත් cycle එකක් හැදෙනවා. එහෙනම් ඒකත් ඉග්නෝර් කරනවා. 6 යනවා. ඒකත් බෑ. මොකද එතනත් cycle එකක් හැදෙනවනේ. හරි. එන එකත් ඉග්නෝර් කළා.
හත හත සයිකල්ලයක් ඇඩ් වෙන්නේ නැහැ නේ. හත මෙහෙම තියෙන්නේ. මෙතන නවත්තලා නැහැ. එන හත ඇඩ් කළා. ඊළඟට 8 ඇඩ් කරන්න බලනවා. හැබැයි 8 ඇඩ් කරන්න බෑ මොකද? 8 ඇඩ් කළොත් සයිකල්ලයක් හැදෙනවා. ඉතින් කොහොම හරි අන්තිමේදී අපිට ඕනේ මිනිමම් ස්පෙන්ඩ් එක ඔන්නෝම ගන්නට ලස්සනට. හරි. එතකොට දැන් ඔයා මතක තියාගන්න මෙන්න මේ මිනිමම් ස්පෙන්ඩ් ට්‍රී එක පොඩ්ඩක් මතක තියාගන්න බෑ. මේකේ හැඩේ තියෙන ඔන්න ඔහොම. ඒ කුස්කල්ස් පාවිච්චි කළොත්. දැන් අපි බලමු ප්‍රයිම්ස් ඇල්ගොරිතම් එක මොකක්ද ආවේ කියන්නේ. ඒකමයිනේ. ඒ තමයි කිව්වේ වැඩ ඇල්ගොරිතම් දෙකෙන්ම වෙන්නේ එකම වැඩේ. හැබැයි කුස්කල්ස් පොඩ්ඩක් ඉම්ප්ලිමන්ටේෂන් එක පැත්තට ගියාම අමාරුයි. මම හිතේ ඇල්ගොරිතම් එක අරගෙන සමහරවිට පේපර් එකේ නම් අපෙන් අහන්නේ මේ ඉම්ප්ලිමන්ටේෂන් එක ගැන නෙමෙයි ඉන්නේ අපෙන් අහන්නේ ඇල්ගොරිතම් එක ගැන. ඒතර ඇල්ගොරිතම් එක වැඩ ගන්න නම් අර එහෙම. ඔකට මම මේක ඉම්ප්ලිමන්ටේෂන් එක Python වලින් පෙන්නන්නම්. හැබැයි ඒ කට්ටියක ඉතින් අමාරුයි. ඒක කරන් දෙයක් නැහැ මේක ඇල්ගොරිතම් එකේ හැටි. හරි. ඒතර ඔයගොල්ලෝ මෙන්න මේ දෙක හිතන්න. කොහොමද අපි edge weight එක අනුව link list එක sort කරන්නේ? මේක අමාරුයි හරි. ඔන්න කරන්න බලන්න. ටිකක් වැඩි අමාරුයි. හරි. cycle existence එක මම කියන්නේ නැහැ අපවල තියෙන. මොකද ඒක මම හිතන්නේ second week එකේදී කොහෙද කළා. අපේ පළවෙනි lab sheet එකනේ. පළවෙනි lab sheet එකේ මට මතක විදිහට තුන්වෙනි ගාන වගේ නේ. රයිට මතක නැහැ. කොහමරි lab sheet එකේ තිබ්බා මේ cycle existence function එක. ඒක ඔයගොල්ලෝ අල්ත හිතන් තියෙන්නේ මෙන්න මේක විතරයි. කොහොමද sort කරන්න කියලා. හරි. එතකොට ඉස්සෙල්ලා මේකට පනින්න කලින් මම Python ටිකක් කියලා දෙන්නම් නේ දෙන්න නැතුව වැඩේ අමාරු වෙයි. කොහොමද එමුණොත් Python කියලා දෙන්නද? කට්ටියත් අඩු වෙන්නේ. එහෙනම් අපි එක ලබන සතියෙන් බලමුනේ. ද කොහොමද? Python බලනවාද එහෙම නැත්නම් next week දානවා? අර කොහොමද? ඔව් මොකෝ කරන්නේ මොකද Python බලනවාද නැත්නම් next week කරමුද? කොහොමද? යනවා එලා ඇල්ගොරිතම් ඉවර කරන්නේ දැන්. ඇල්ගොරිතම් ගාන ඉවරයි. දැන් පැය 1යි විනාඩි Python එකේ මේ මොකද බං? Python එක කරන්න ගොඩක් වෙලා යනවා කියලා. Python එකට ටිකක් කියයි හැබැයිනේ. කවන්නේ නැහැ ඒකත් ඉක්මනට කරලා දාම වෙනන්නේ. ඒ බෑක් එක කවන්නේ නැද්ද? ඔව් අවුලන්නේ හරි. එතකොට Python object oriented programming හරි. මේකත් ඔයගොල්ලෝ දන්නේ නැති ඇති ඒ හින්දා මම මේක එකකින් කරන් යන්නම්. එතකොට Python පාවිච්චි කරද්දී ඔයගලන්ට එක්ක පුළුවන් Python කෙලින්ම default idle එක පාවිච්චි කරන්න නේ. එතකොට ඔයාලට මෙයක් හදාගන්න වෙනවා. එහෙම නැත්තම් අපිට පුළුවන් පාවිච්චි කරන්න මේ PyCharm. PyCharm කියන්නේ මේ Python වලට හදපු software එකක්. ඒ කියන්නේ Python වැඩවලට හදපු platform එකක්.
තොර මේක පාවිච්චි කළොත් ටිකක් වේගෙන් කරගන්න පුළුවන්. එතකොට පුළුවන් එක නැත්තම් ඉන්ස්ටෝල් කරගන්න නැත්තම් තවුලක් වෙන්න මොකත් Python normal එකකින් උනත් ටික කරගන්න පුළුවන්. Python ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ මෙන්න Python folder එකට ගිහිල්ලා open folder as PyCharm community edition කියලා දෙන්න. එතකොට ඒකෙන් ඒක open වෙනවා. හරි. presentation එක බැලුවොත් object oriented programming අපි කරලා තියෙන ඉඳන් මම මේක ඉක්මනින් කරලා දාන්න. එතකොට අපි දන්නවා object oriented programming concept එක කියන්නේ අපි direct standard variables පාවිච්චි කරන්නේ නැතුව නැත්නම් direct functions පාවිච්චි කරන්නේ නැතුව ඒවා clustered කරනවා. ඒ කියන්නේ ඒවා මොකද එක තැනකට ගොනු කරනවා. නැත්නම් එක structure එකක් හදා ගන්නවා. ඊට පස්සේ අපිට ඒ structure එක ඕන ඕන විදිහට එක තැන්වලදී පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒකට C වල නම් මේක තිබ්බේ struct කියලා. C කියන්නේ ගොඩක් machine learning language යන්නේ. machine language assembly නෙමෙයි. කොහොම හරි C වල OP නෑ. ඊට පස්සේ ආපු C++ Python ඒවල object oriented තියෙනවා. ඉතින් ඒවල අපි classes objects එහෙම derive කරලා ඉවරලා අපිට object oriented programming කරන්න පුළුවන්. එතකොට දැන් මෙතන පාවිච්චි කරන්නේ Python. Python C වලට වඩා ටිකක් slow. හැබැයි ඒක ඉතින් අපිට ඉච්ච දැනෙන්නේ නැහැ. මොකද අපි පාවිච්චි කරන්නේ අපි ලියන්නේ පොඩි algorithms හින්දා අපිට ඒක ඉච්ච තේරෙන්නේ නැහැ. හරි Python වලට වඩා C++ speed. හරි මෙතන පාවිච්චි කරන්නේ Python. ඉතින් මේවා අපි දන්නවා. class එකක් තියෙනවා. ඒතර class එකක අපි ඉස්සෙල්ලාම declare කරන්න ඕනේ. class එකක declare කරන්නේ Python වලදී නම් මෙහෙම. එකක් type එක අනිත් එක name එක. ඊළඟට object define කරන්නේ C++ වල ක්‍රමයටම තමයි. අදාළ class එකේ අදාළ තැනදී call කර කර objects හදන්න පුළුවන්. different objects හරි. එකම class එකේ. හරි. එතකොට දැන් object oriented concept තුනක් තියෙනවා. එකක් inheritance, encapsulation, polymorphism. ඒතර මේවා අපි software engineering එකත් ඉගෙන ගත්තානේ. ඒතර ඒක විස්තර කරන්න ඕන එකක් නැති වෙයි. ඒතර inheritance කියන්නේ ගොඩක් වෙලාවට අපි parent class එකක් ගැන හිතලා එම child classes derive කරනවානේ. inherit කියන්නේ ඒක නේ. ඒතර ඒ වැඩි අපිට කරන්න පුළුවන් object oriented programming වලදී. දැන් බලමු කොහොමද inheritance පාවිච්චි වෙන්නේ කියලා. හරි. දැන් අපි ඉස්සෙල්ලාම මෙතන size එක අඩු ඇති. හරි. ඉස්සෙල්ලාම class එකක් හදාගමු. තාමත් size එක පොඩිනේ. අපි හිතමු අපි ගමු මොකද මෙහෙම class එක. දැන් මේ class එක තුළ අපි default constructor එකක් ඉස්සෙල්ලාම හදන්න ඕනේ. එතකොට init Python වලින් අපි දෙන්න ඕනේ self එකනේ. self කියන්නේ මෙන්න මේ class එකට අදාළව අපි default constructor එකක් හදුවා. එතන මේ default constructor එකේ අපිට ඕන තරම් member variables member functions declare කරන්න පුළුවන්. අපි හිතමුකෝ self.name කියලා එකක් ගන්නවා. ඒතර ඒක මම pass කරනවා name කියලා attribute එකක් කරා. එහෙනම් pass කරනවා නම් මම default constructor එකේ කියනවා මම variable එකක් ගන්නවා කියලා. අපි හිතමු තව එකක් පාවිච්චි කරනවා කියලා. අපි හිතමු rate කියලා මොකක් කරේ. එතකොට ඒකත් මම කියන්න ඕනේ අපි එහෙම එකක් පාවිච්චි කරනවා කියලා. default constructor එක ඇතුලේ. sorry parameterized constructor. හරි. parameterized constructor. හරි. එතකොට ඔන්න ඔයාලට මේ class එක එළියෙන් උනත් ඕනනම් variables declare කරන්න පුළුවන්. හැබැයි
ඇතුළේ එක අදාළ වෙන වගේ කන්ස්ට්‍රක්ට් එක ඇතුළට නොවන හින්දා මෙහෙම කෙලින්ම එක ඩික්ලෙයාර් කරන්න පුළුවන්. අපි හිතමුකෝ මෙහෙම මොකද එක අපි හිතමු Xbox මොකද එකක්. ඒතර මේක ඇවිල්ලා මේ ක්ලාස් එක ඇතුළේ නම් ග්ලෝබල්. මේ ක්ලාස් එක ඇතුළේ හරි. මේක නම් මේ ක්ලාස් එක ඇතුළේ ලෝකල්. මොකද ඒක අදාළ වෙන්නේ මේ ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ට් එක ඇතුළේ විතරයි. ගොඩක් කාලවල ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ට් එක ඩික්ලෙයාර් කරන ඒවා ඕන තැනකදී වල පාවිච්චි කරනවා මේ ක්ලාස් වේරියබල් එක ඇතුළේ. හරි. එහෙනම් ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න ඕනේ init එහෙම නැත්නම් def වලින් මොකද ෆන්ක්ෂන් එක ඩික්ලෙයාර් කරොත් ඒක ඇතුළේ මේ self කියන එක තියෙන්න ඕනේ. self කියන command self කියන keyword එක තියෙන්න ඕනේ. එළිය නම් තියන්නේ self ඕන වෙන්නේ නැහැ. කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් අදාළ නම්. දැන් අපි හදමු මේකෙන් objects මොනවා ටික අපි හිතමු මොකක්ද අපි හිතමු obj1. ඒතර game කියන එකෙන් අපි හිතමු කොහෙද මොකද හිතමු gk කියලා හිතමු 9.0. දැන් මේකේ self name create කියලා තුනක් තිබ්බට අපි ඒ තුනම පාස් කරන්න ඕනේ නැහැ. මොකද self කියන්නේ මේකට inherited method එක ගන්න inherited keyword එක. එයා parameters විදිහට ගන්න name එක rate එක. හරි හැමදේම පාස් කරනවා name rate දෙක විතරයි. ඒතර වගේ අපිට ඕන තරම් object හදලා යන්න පුළුවන්. ඉතින් object 2 game අපි හිතමු මොකක් හරි යම්කිද ඒක අපි හිතමු 8.0. එතකොට කොහොම object හැදුවට පස්සේ අපිට පුළුවන් මේ object ඇතුළට යන්න ඕන වෙලාවට. අපි හිතමු දැන් මට ඕනේ object 1 වල category එක බලා ගන්නයි object 1 වල name rate එක බලා ගන්නයි කියලා. name එක rate එක. මට පුළුවන් කෙනෙක් print එක පාවිච්චි කරන්න. අපි හිතමු this is මොකක් හරි game එකක්. ඒතර object 1 වල category එක. ඒතර මම format එකක් පාවිච්චි කරන්න මෙතනදී නේ. මේ bracket වලින් කියන මම format එකක් පාවිච්චි කරනවා. එහෙනම් dot format මම මේක මෙහෙම අතුරට දාන්න ඕනේ. ඊට අදාළව මෙතනින් ගන්නවා. හැබැයි මම දැන් ගන්නේ class එක එළියේ තියෙන එක. default constructor එක ඇතුළේ තියෙන එක නෙමෙයි. එහෙනම් මම මෙයාට කියන්න ඕනේ මම මේක ගන්නෙ class scope එකට අනුව කියලා. එයා දන්නවන්නේ object program එක කියලා දුන්නා. එහෙම ගන්නවා. අපි බලමු run කරලා. ඉතර ගන්නට යා this is xbox කියලා මොකක් හරි print කරනවා. ඒ වගේට ඕන තරම් මේකේ class global variable declare කර යන්න පුළුවන්. අපි හිතමු අපිට ඊළඟට ඕනේ print කරන්න game එකේ නමයි rate එක කියලා. name මම format එකක් පාවිච්චි කරන්නේ. එනසි සගවරන් දැම්මා. අපෝ format එක. එහෙනම් dot format මොන object එකද? object 1. ඒ object එක මොකක්ද? name. ඊළඟට අපෝ object 1. ඒ object එක මොකක්ද? rate. මම දුන්නාම run කරලා බලමු. එතකොට එයා මෙන්න ගානට එක print කරනවා. ඉතින් ඒ වගේ වාට ඕන තරමක් මේ object ඇතුළට යන්න පුළුවන්. ඔය object 2 එක ඇතුළට ගියොත් මේ object 2 කියන එක වෙනස් කරන්න විතරයි ඕන. ඒතරම් මෙතන this is also මොකක් කරේ දෙන්න පුළුවන්. එතකොට එහෙම ඔක්කොගෙම object ඇතුළේ තියෙන දේවල් print වෙනවා. හරි. ඒක තමයි inheritance කියලා කියන්නේ. මේ අපි object oriented program වලදී කියලා දුන්නා. මේ කරා. හරි. එහෙනම් තව example එකක් බලමු. නැත්තම් අපි කෙලින්ම encapsulation වලට යමු. ආයෙම inheritance කතාව විශේෂයෙන් මෙතනදී කිව්වේ නෑ නේ. කියන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. මොකද දැන් අපි මෙතනදී නිකන් class හදා ගියා විතරයි ඉන්නේ. මේ class එකක් හදුවා ඊළඟට object declare කරලා විතරයි ඉන්නේ. කොහොමද මේකේ parent class එක දෙන්නේ කොහොමද මේකේ object class දෙන්නේ කියලා මම කියලා දුන්නේ නැහැ නේ. නිසා අපි parent class එක මොකක් කරේ? class අපි හිතමු මේ මොකක් කරේ?
ක්ලාස් එක ඩිෆයින් කරන්නේ කොහොම හරි සංග බ්‍රැකට්ස් එන්නේ නැහැ අපි දෙමු def init self සිම්පල් එකක් ගන්න ඉස්සෙල්ලාම හරි this is ubisoft කියලා ගමු ඊළඟට අපි ගමු මේ ක්ලාස් එකට ඉන්හෙරිට් කරන child කෙනෙක් කියන්නේ අපි ගමු එහෙම Prince of Persia කියලා ගමු Ubisoft එකනේ හදන්නේ එතකොට Prince of Persia කියන්නේ Ubisoft වලට ඉන්හෙරිටඩ් එකක් ඒ ඉන්හෙරිටඩ් එක ඇතුලේ මට පුළුවන් මේව ආපහු කන්ස්ට්‍රක්ටර් හදලා ගන්න ඉතින් ඒ කන්ස්ට්‍රක්ටර් එක අපි හිතමු එයා කෙලින්ම print කරනකොට මෙහෙම එකක් this is Prince of Persia මොකද හරි ඒතර ආඩ පුළුවන් මේ ඔබ්ජෙක්ට් එකට අදාළව sorry මේ child class එකට අදාළව ඔබ්ජෙක්ට්ස් හදන්න දැන් මේ ඇවිල්ලා එක class එකක් ඒතර මේ class එක ඇවිල්ලා parent කෙනෙක් මේ class එක ඇවිල්ලා child කෙනෙක් එතකොට මේ child එකේ මට ඔබ්ජෙක්ට් එක හදන්න ඕන නම් obj1 equals to Prince of Persia කියලා ගන්න පුළුවන්. කෙලින්ම මෙහෙම සංගලවරම් දෙනවා. එතකොට මේ ඔබ්ජෙක්ට් එක හැදෙනවා. හරි. එතකොට මේක හරියට හැදුනා නම් print වෙන්න ඕනේ this is Prince of Persia කියලා. ලොම අපි run කරමු. ඔව්. this is Prince of Persia කියලා print කරනවා. මොකද අපි call කරන්නේ child එක හින්දා. හිතන්නකොට මේ child එක ඇතුලේ parent එකට අදාළ දෙයක් උත් call කරනවා කියලා. එහෙනම් අපි පාවිච්චි කරන හැම වෙලේම super කියන කීවර්ඩ් එක. super කියන්නේ මෙන්න මෙයාව කියන හිතන ඉවරලා අපි call කරනවා. super කියන එක පාවිච්චි කළොත් අපි හැම වෙලේම call කරන්නේ parent class එක. අපි හිතමු දැන් මම නම් මෙතන functions define කරලා නැහැ. හින්දා මම default constructor එකේම call කරනවා කොහොමද? init නැත්නම් insert දැන් මේ කෝල් වෙන්නේ Ubisoft වලට අදාළ කන්ස්ට්‍රක්ටර් එක. හරි. නම් දුන්නොත් මුලින්ම කෝල් කරනවා this is Ubisoft. ඊට පස්සේ this is Prince of Persia. මෙතනින් parent class එකේ default constructor එක කෝල් වෙනවා. මෙතනින් object එකේ default constructor එක කෝල් වෙනවා. එතකොට ඒක තමයි inheritance කියන්නේ. ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා හින්දා කොද කරන්නේ මොකද අපි ඉතිරි ටික එමුත් next week බලමු නේද අනුපම කවුනේ බා ඔව් තව ගොඩක් තියෙනවා මොකද එක ටයිටල් එකක් කොච්චර දිගට ගියත් එහෙම අනිත් ටික කරද්දි ගොඩක් වෙලා යයි එහෙනම් අපි එහෙනම් ඒක ළමසති බලමු හරි එහෙනම් thank you අනුපම මේක උඹ රෙකෝඩ් කරානේ